හොඳයි දරුවනේ අපි කතා කරමින් ඉන්නේ 12 වෙනි ශ්‍රේණියේ 9 වෙනි ඒකකයට අදාළව 9 වෙනි ඒකකයේ දෙවන කොටසයි දුවේ පුතේ විශේෂයෙන්ම ආහාර පරිරක්ෂණය සම්බන්ධයෙන් දුවේ පුතේ අපි කතා කරගෙන ඉන්නේ රයිට් අපි දැන් බලමු මේ මොනවද මේ ආහාර පරිරක්ෂණ ක්‍රම කියලා පුතේ ආහාර පරිරක්ෂණ ක්‍රම රයිට් ප්‍රධාන ආහාර පරිරක්ෂණ තුනක් යටතේ පුතේ මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙන කතා කරන්නේ පළවෙනි ක්‍රමයේ විදිහට පුතේ අපිට හඳුන්වන්න පුළුවන් භෞතික ක්‍රම තියෙනවා පුතේ ආහාර පරිරක්ෂණය කිරීමේ භෞතික ක්‍රම තියෙනවා පුතේ භෞතික ක්‍රම ඒ වගේම ආහාර පරිරක්ෂණය සඳහා රසායනික ක්‍රම භාවිතා කරනවා දුවේ පුතේ ඒ වගේම අපි ආහාර පරිරක්ෂණය සඳහා ජෛව රසායනික ක්‍රම යොදා ගන්නවා පුතේ රයිට් මේකදී අපි බලාපොරොත්තු වෙන්නේ පුතේ ආහාරයේ වයනය ආහාරයේ රසය ආහාරයේ පැහැය වැනි ගුණාත්මක ලක්ෂණ හැකිතාක් නොවෙනස්ව පවත්වා ගැනීම. ආහාර නරක වීමට හේතු වන ක්‍රියාවලි අක්‍රීය කරමින් නේද? ආහාර නරක වීමට බලපාන ක්‍රියාවලි අපි අක්‍රීය කරමින් ආහාර නරක වෙන බලපාන ක්‍රියාවලි පාලනය කරමින් පුතේ ආහාර නාස්තිය වළක්වා ගනිමින් ආහාර හැසිරවීමේ ක්‍රියාවලිය තමයි පුතේ අපි හඳුන්වන්නේ මේ ආහාර පරිරක්ෂණය කියලා. ඉතින් ඒ සඳහා මේ භාවිතා කරනු ලබන පරිරක්ෂණ ක්‍රම ටික තමයි පුතේ මේ අපි දැන් ආරම්භයේදී කතා කරන්න යන්නේ. එහෙනම් ප්‍රධාන ආහාර පරිරක්ෂණ ක්‍රම තුනක් ගැන දුවේ පුතේ අපි කතා කරනවා. විශේෂයෙන්ම භෞතික පරිරක්ෂණ ක්‍රම ගැන, ඒ වගේම ආහාර පරිරක්ෂණයේ රසායනික ක්‍රම ගැන කතා කරනවා දුවේ පුතේ. ඒ වගේම මේ ජෛව රසායනික ක්‍රම ගැන කතා කරනවා පුතේ. රයිට්. හරි. අපි ඉදිරියට යමු දරුවෝ. මෙන්න පුතේ භෞතික පරිරක්ෂණ ක්‍රම ගැන කතා කරද්දී පුතේ මෙහිදී අපි කතා කරන්නේ ආහාර තාපයේ භාවිතයෙන් තාපයේ මගින් පරිරක්ෂණය කිරීම භෞතික ක්‍රමයක් යටතේ නේද පුතේ භෞතික ක්‍රම නේද සාමාන්‍ය භෞතික ක්‍රම යටතේ අපි කතා කරන්නේ නේද පුතේ අපිට බාහිරින් නිරීක්ෂණය කරන්න පුළුවන් දේවල් භෞතික ක්‍රම යටතේ නේද පුතේ භෞතික ලක්ෂණ ගැන මතකද ඔබට පස්සේ භෞතික ලක්ෂණ කතා කරා අපි දෙවෙනි එකකේදී මේ භෞතික ලක්ෂණ කියපුවාම පුතේ අපි ආහාර නරක වීමටත් විවිධ භෞතික ලක්ෂණ බලපානවා කියලා කිව්වා පුතේ උෂ්ණත්වය බලපානවා කිව්වා පුතේ ඒ වගේම තෙතමනේ බලපානවා කියලා කිව්වා දුවේ පුතේ ආහාර නරක වීමට ඒ වගේම දුවේ පුතේ අපි කතා කරා විවිධ ද්‍රව්‍ය නේද පුතේ දූවිලි වැනි ද්‍රව්‍ය එකතු වීම නේද පුතේ ආහාර වලට දූවිලි එකතු වෙන්න පුළුවන් නේද පුතේ විවිධ විෂ ද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන් විශේෂයෙන් දූවිලි වගේ දේවල් ආහාර නිරාවරණය කරලා එලි මහනේ තියෙද්දි ආහාරයට එකතු වෙන්න පුළුවන් පුතේ ඒ වගේම ආහාරයේ තෙතමන ප්‍රමාණයත් පුතේ අපි භෞතික සාධකයක් විදිහට අපි කතා කරලා අවසන් කරලා තියෙන ආහාර නරක වීමට බලපාන ඒ වගේම කාලයත් පුතේ භෞතික සාධකයක් විදිහටයි අපි ආහාර නරක වීමට බලපාන භෞතික සාධකයක් විදිහට තමයි පුතේ කාලය ගැනත් අපි කතා කරලා අවසන් කරේ. රයිට්. එතකොට මේ භෞතික පරිරක්ෂණ ක්‍රම ගැන කතා කරනකොට පුතේ ඒක පටල ගන්න එපා. ආහාර පරිරක්ෂණ ක්‍රම ගැනත් අපි කතා කරා. ආහාර පරිරක්ෂණය සිදු කරන්න පුළුවන් ක්‍රමයට තමයි පුතේ කලින් ස්ලයිඩ් එකේදී අපි භෞතික ක්‍රම, රසායනික ක්‍රම හා ජෛව රසායනික ක්‍රම ගැන කතා කරා. ඒ යටතේ පුතේ මුල්ම ක්‍රමයේ විදිහට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආහාර භෞතිකව පරිරක්ෂණය සිදු කරන ක්‍රම ගැන. ඒ යටතේ පුතේ අපි කතා කරන්නේ මේ තාපයේ මගින් ආහාර පරිරක්ෂණය තාප ප්‍රතිකාර ක්‍රම ගැන පුතේ කතා කරන්න යන්නේ. තාපයේ මගින් ආහාර පරිරක්ෂණය පුතේ. පුතේ මේකදී අපි තාප ශක්තිය යොදා ගනිමින් පුතේ රයිට් තාප ශක්තිය නේද පුතේ අපි දැන් උෂ්ණත්වය කියලා කිව්වේ තාප ශක්තියේ මිනුමක් විදිහට නේද පුතේ ඈ අපි උෂ්ණත්වය මතක දුරපතල උෂ්ණත්වය ගැන කතා කරන්නේ. උෂ්ණත්වය කියලා කිව්වේ අපි තාප ශක්තිය පිළිබඳ මිනුමක් විදිහට අපි උෂ්ණත්වය ගන්න. තාප ශක්තිය පිළිබඳ මිනුමක් ලබා ගන්න උෂ්ණත්වය මගින් අපි. රයිට්. එතකොට මේ තාප ශක්තිය යොදා ගැනීමෙන් පුතේ අපිට මයික්‍රෝ ඕගනිසම් නැත්නම් ශුද්‍ර ජීවීන් ඔවුන්ගේ බීජාණු සහ අහිතකර එන්සයිමීය ක්‍රියා පාලනය කිරීම සිදු කරන්න පුළුවන්. තාප ශක්තිය භාවිතා කරලා අපිට මාධ්‍යයේ ඉන්න සියලුම ශුද්‍ර ජීවීන් විනාශ කරන්න පුළුවන් පුතේ. විශේෂයෙන්ම ජීවාණුහරණය වෙන ක්‍රියාවලි භාවිතා කරලා. ඒ වගේම තාප ශක්තිය භාවිතා කරලා මේ තාපන ක්‍රම භාවිතා කරලා පුතේ අපිට පැස්ටරීකරණය කරන්න පුළුවන් විශේෂයෙන්ම කිරි ආහාර වගේ දේවල් පැස්ටරීකරණය කරන්න පුළුවන් පුතේ. පැස්ටරීකරණයේදී අපි සියලුම ශුද්‍ර ජීවීන් විනාශ කරන්නේ නැහැ පුතේ. ආහාර නරක වීමට හේතු වන බලපාන ශුද්‍ර ජීවීන්ගේ බීජාණු අක්‍රීය තත්ත්වයට ඒ ගබඩා කරලා තියෙනවා පුතේ. ඒ තාපන ක්‍රමයට පස්සේ අපි ඉමීඩියට්ලි සිසිල් කරන්න ඕනේ පුතේ ආහාරය. ඊට පස්සේ සෙල්සියස් අංශක 10ට සිසිල් කළා ඊට පස්සේ සෙල්සියස් අංශක 4 තත්ත්වයටදී ශීත ගබඩා කරන්න ඕනේ පුතේ. ඒ යටතේ ආහාර පරිරක්ෂණය කරගන්න. නමුත් ජීවාණු හරිත ආහාරවල පුතේ අපි සම්පූර්ණයෙන්ම මාධ්‍ය ආහාරයේ ශුද්‍ර ජීවීන් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමක් ජීවාණු හරණයේදී සිදු වෙනවා පුතේ. එහෙනම් ප්‍රධාන වශයෙන් පුතේ ආහාර පරිරක්ෂණයේ භෞතික ක්‍රම ගැන කතා කරද්දී
දුවේ පුතේ මේකෙදී අපි තාපයේ භාවිතයෙන් සිදු කරන ක්‍රියාවලිය ගැන පුතේ කතා කරන්නේ. තාප ප්‍රතිකාර ක්‍රම තාපයේ භාවිතා කරලා ආහාර පරිරක්ෂණය තමයි පුතේ භෞතික ක්‍රමයට අපි මුලින් කතා කරන්නේ. එහෙනම් පුතේ මේකෙදී අපි මේ තාප ශක්තිය යොදා ගනිමින් අපිට ශුද්‍ර ජීවීන් ඔවුන්ගේ බීජාණු සහ අහිතකර එන්සයිමීය ක්‍රියා පාලනය කරන්න පුළුවන්. දැන් අපි පැස්ටරීකරණයේදී ශුද්‍ර ජීවීන්ගේ බීජාණු අක්‍රීය තත්වයට ගබඩා කරලා තියාගන්නවා. ජීවාණුවරණයේදී අපි ශුද්‍ර ජීවීන් විනාශ කරනවා. මෙවන තාප ශක්තිය යොදා ගනිමින් පුතේ ශුද්‍ර ජීවීන් ඒ වගේම ඔවුන්ගේ බීජාණු සහ කවුද අහිතකර එන්සයිමීය ක්‍රියා පාලනය සිදු කරනවා. අපි මේ දෙක නම් දන්නව නේද පුතේ? ඒ වගේම අපිට මෙතන ටිකක් අලුත් දෙයක් කවුද? මේ අහිතකර එන්සයිමීය ක්‍රියා පාලනය සිදු කිරීමක් කරනවා. උඩුන් දෙන්න අපිට ගානක් නැහැ. උඩු දෙන්න හරි. ඕකේ. හරි. එහෙනම් මතක තියාගන්න තාප ශක්තිය යොදාගෙන ශුද්‍ර ජීවීන් සහ ඔවුන්ගේ බීජාණු වලට අමතරව මොකද්ද පුතේ? අහිතකර එන්සයිමීය ක්‍රියා පාලනය සිදු කිරීමක් කරනවා. මොකද්ද පුතේ? අහිතකර එන්සයිමීය ක්‍රියා පාලනයකුත් පුතේ තාප ශක්තිය භාවිතයෙන් අපිට සිදු කරන්න පුළුවන්. රයිට් අපි ඉදිරියට යනවා. ප්‍රධාන තාප පරීක්ෂණ ක්‍රම දෙක ඔන්න තියෙනවා පුතේ බලා ගන්න. කවුද පුතේ? මෙන්න සියලුම ශුද්‍ර ජීවීන් විනාශ කිරීම සඳහා පුතේ අපි ජීවාණුහරණය භාවිතා කරනවා පුතේ. රයිට්. ඒ වගේම ශුද්‍ර ජීවීන්ගේ බීජාණු අක්‍රීය තත්ත්වයට ගබඩා කරලා තියාගන්න පුතේ අපි භාවිතා කරනවා පැස්ටරීකරණය. රයිට්. එහෙනම් ප්‍රධාන තාප පරිරක්ෂණ ක්‍රම දෙකයි පුතේ. එකක් ජීවාණුහරණය, දෙවෙනි එක තමයි පැස්ටරීකරණය. දෙවිදියක්. රයිට්. එම එක් ක්‍රමේ මගින් ආහාර පරිරක්ෂණය සිදු කරන ආකාරයයි පුතේ අපි දැන් කතා කරන්න යන්නේ. ඒ කියන්නේ ජීවාණුහරණය මගින් ආහාර පරිරක්ෂණය සිදු කරන ආකාරයත් පැස්ටරීකරණය මගින් ආහාර පරිරක්ෂණය සිදු කරන ආකාරයත් ඒ දෙකේදීම සිදුවන මූලධර්මය තමයි පුතේ ආහාර පරිරක්ෂණය. රයිට්. අපි දන්නවා අක්‍රීය කිරීම සහ විනාශ කිරීම. අක්‍රීය කිරීම සහ විනාශ කිරීමයි පුතේ සිද්ධ වෙන්නේ ඒකෙදි. අපි ජීවාණුහරණයේදී ශුද්‍ර ජීවීන් සම්පූර්ණයෙන්ම විනාශ කරන ලබනවා පුතේ ආහාරයෙන්. අක්‍රීය කිරීමේදී පුතේ ඒ කියන්නේ පැස්ටරීකරණයේදී පුතේ ශුද්‍ර ජීවීන්ගේ බීජාණු අක්‍රීය තත්ත්වයට ගබඩා කර තබා ගැනීමක් තමයි පුතේ සිදු වෙන්නේ. හරි. එහෙනම් පුතේ අපි බලමු. ඒකෙන් පළවෙනි එක්කෙන අපි ගන්නවා එළියට. ඒ කියන්නේ ජීවාණුහරණය මගින් කොහොමද පුතේ ආහාර පරිරක්ෂණය සිදු කරන්න කියන එකයි දුවල පුතාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ජීවාණුහරණය. පළවෙනිය අතරින් අපි ඇදලා ගන්නවා පුතේ. පළවෙනිය තමයි ජීවාණුහරණය. පුතේ විශේෂයෙන්ම ආහාර ශුද්‍ර ජීවීන්ට හිතකර උෂ්ණත්ව පරාසයට වඩා ඉහළ උෂ්ණත්වයකට භාජනය කිරීම තමයි පුතේ ජීවාණුහරණයේදී සිදු කරන්නේ. හරි. සිදු කරන අතර එහිදී සියලු ශුද්‍ර ජීවීන් ඔවුන්ගේ බීජාණුද සමග විනාශ කරන්න පුළුවන්. අන්න බලන්න පුතේ ජීවාණුහරණ ක්‍රියාවලියේ වැදගත්කම ඒකයි. ජීවාණුහරණ ක්‍රියාවලියේදී ආහාර ඔවුන්ගේ ශුද්‍ර ජීවීන්ගේ ප්‍රශස්ත උෂ්ණත්ව පරාසයට වඩා වැඩි උෂ්ණත්වයකට පාත්‍ර කරනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් ශුද්‍ර ජීවීන්ගේ වර්ධනය සඳහා ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්වයක් තියෙනවා. අන්නේ උෂ්ණත්ව තත්ත්වයට වඩා වැඩි උෂ්ණත්ව තත්ත්වයකට ආහාරය ලක් කිරීමෙන් පුතේ උෂ්ණත්වයකට පත් කිරීමෙන් පුතේ උෂ්ණත්වයක් ලබා දීම මගින් අපිට සියලුම ශුද්‍ර ජීවීන් වගේම ඒ ශුද්‍ර ජීවීන්ගේ බීජාණු විනාශ කරලා දාන්න පුළුවන්. ඒකයි පුතේ සිදු වෙන්නේ. බලන්න පුතේ ආහාර ශුද්‍ර ජීවීන්ට හිතකර උෂ්ණත්ව පරාසයට වඩා ශුද්‍ර ජීවීන්ට හිතකර උෂ්ණත්ව පරාසයක් තියෙනවා. අන්නේ ශුද්‍ර ජීවීන්ට හිතකර උෂ්ණත්ව පරාසයේදී ඔවුන්ගේ වර්ධනය සහ ක්‍රියාකාරීත්වයේ මනාව සිදුවීම මගින් පුතේ ශුද්‍ර ජීවීන් ආහාර මත ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සඳහා ඒ ආහාර යොදා ගැනීම මගින් පුතේ ඒ මත විෂ ශ්‍රාවය කිරීම වැනි ක්‍රියාවලින් මගින් ඔවුන්ගේ එන්සයිම ශ්‍රාවය කිරීම මගින් ඒවා ජීර්ණය කර ගැනීම දි รา පත් කරවීමට දායක වෙනවා පුතේ. එහිදී ආහාරයේ ස්වභාවය අපි කරපු ආහාරයේ තත්ත්ව ආහාරයට ගත නොහැකි ආකාරයට අප්‍රසන්න තත්ත්වයකට ඔවුන් පත් කරනවා පුතේ. එහෙනම් ශුද්‍ර ජීවීන්ට හිතකර පරිසර තත්ත්වයකට හිතකර උෂ්ණත්ව තත්ත්වයකට වඩා වැඩි උෂ්ණත්ව තත්ත්වයකට පාත්‍ර කිරීමෙන් පුතේ මේ ජීවාණුහරණ ක්‍රියාවලිය මගින් ආහාරයේ සියලුම ශුද්‍ර ජීවීන් වගේම පුතේ මේ ශුද්‍ර ජීවීන්ගේ බීජාණු විනාශ කිරීමක් සිදු වෙනවා. රයිට්. හරි.
මේ පරිරක්ෂණ ක්‍රමයේ භාවිතා කරලා පුතේ කල්කිරි නිපදවීම සිදු කරන ආකාරය පොඩ්ඩක් බලමු පුතේ. සරලවම පොඩ්ඩක් කල්කිරි නිපදවනවා. කල්කිරි ඔබ බීලා ඇති බොහොම රසවත් පානයක් කිරි නිෂ්පාදනයක් පුතේ. කිරි ආශ්‍රිත නිෂ්පාදනයක් පුතේ. මේ කල්කිරි එක අපි දන්නවා ෆ්ලේවර්ස් දෙකකින් එනවා. වැනිලා ෆ්ලේවර් එකකින් සහ චොකලට් ෆ්ලේවර් එකකින් මේ ෆ්ලේවර්ස් දෙකෙන් එනවා. ලංකාවේ ප්‍රසිද්ධ සමාගමකින් නිෂ්පාදනය කරන්න පුතේ නිෂ්පාදනය. ඉතින් බොහොම දෙනෙක් කැමති බොහොම රසවත්. ඒක නිසා නිෂ්පාදන ටිකක් අඩුවෙන් ඉන්නේ. සාමාන්‍ය නිෂ්පාදන ඉල්ලුමට සරිලන ප්‍රමාණයට නිෂ්පාදන සැපීම නෑ පුතේ. ඒ නිෂ්පාදනය කරන ටික ඩිස්ට්‍රිබියුට් කරනවා, බෙදා හරිනවා. ඉතින් ඒක සඳහා ඒ විශාල ඉල්ලුමක් තියෙන නිෂ්පාදනයක් මේ කල්කිරි. ඉතින් කල්කිරි නිෂ්පාදනය සිදු කරන ආකාරය එහිදී මේ ජීවාණු හරණ ක්‍රියාවලිය යොදා ගන්නවා පුතේ කල්කිරි නිෂ්පාදනයේදී. රයිට්. අපි බලන්න යන්නේ මේ පරිරක්ෂණ ක්‍රමයේ භාවිතා කරලා කල්කිරි නිපදවන ආකාරය පුතේ. මුලින්ම කිරි බෝතල් වලට ඇසිරීම සිදු කරනවා පුතේ මේකදී. ඔබට මතක ඇති මම පාඩම පටන් ගද්දිම කිව්වා මේ ජීවාණු හරණය ගැන කතා කරනකොට ජීවාණු හරණය ආකාර දෙකකට සිදු කරන්න පුළුවන්. අපිට ආහාරයට වෙන වෙනම ජීවාණු හරණය කරන්න පුළුවන්, ඇසුරුම වෙනම ජීවාණු හරණය කරන්න පුළුවන්. ඒව නැත්නම් ඇසුරුම තුලට ආහාරය දාලා ඇසුරුමයි ආහාරයයි දෙකම එකවර ජීවාණු හරණය කරන්නත් පුළුවන්. ඉතින් මේ කල්කිරි නිෂ්පාදනයේදී මේ ක්‍රියාවලිය සිදුවන ආකාරය අපි සරලවම බලමු පුතේ. මුලින්ම පුතේ කිරි බෝතල් වලට ඇසිරීම කරනවා පුතේ. කිරි බෝතල් වලට ඇසිරීම කරනවා පුතේ. ඊට පස්සේ මුද්‍රා තැබීම සිදු කරනවා පුතේ. සීල් කරනවා පුතේ. බෝතලේ සීල් කරනවා. රයිට්. ඊට පස්සේ පුතේ ජීවාණු හරණ යන්ත්‍රයක් ආධාරයෙන් හරිද? ජීවාණු හරණ යන්ත්‍රයක් ආධාරයෙන් පුතේ කිරි සෙල්සියස් අංශක 121ක උෂ්ණත්වයේ පුතේ හරිද? උෂ්ණත්වයේ හොඳට මතක තියාගන්න පුතේ. ජීවාණු හරණ යන්ත්‍රයක් භාවිතා කරලා පුතේ මෙන්න ටෙම්පරේචර් එක පුතේ සෙල්සියස් අංශක 120ක උෂ්ණත්වයක් පුතේ ටෙම්පරේචර් එක මතක තියාගන්න පුතේ. right සෙල්සියස් අංශක 121ක උෂ්ණත්වයකට බඳුන් කරනවා පුතේ. සෙල්සියස් අංශක 121ක උෂ්ණත්වයක් යටතේ පුතේ right වර්ග සෙන්ටිමීටර 6.5කට ස්ක්වයර් මීටර් 6.5 වලට වර්ග සෙන්ටිමීටර 6.5කට කොච්චරද පුතේ? වර්ග සෙන්ටිමීටර 6.5කට පුතේ කිලෝග්‍රෑම් 6.8ක පීඩනයක් යටතේ පුතේ කොච්චරද? විනාඩි 15ක් රත් කිරීම සිදු වෙනවා පුතේ. මේ කල්කිරි නිෂ්පාදනයේදී මේ ජීවාණු හරණ ක්‍රියාවලිය සිදු කරන ආකාරය පුතේ. මුලින්ම බලන්න ඔබට මතකද ක්‍රියාවලිය? කිරි බෝතල් වලට ඇසිරීම සිදු කරනවා පුතේ. පළවෙනි පියවරේදී, දෙවනි පියවරේදී මේ බෝතල් මුද්‍රා තබනවා පුතේ. බෝතල් සීල් කරනවා මෝඩි දාලා පුතේ. ඊට පස්සේ පුතේ මේ කිරි සෙල්සියස් අංශක 121ක උෂ්ණත්වයක් යටතේ පුතේ රයිට් වර්ග සෙන්ටිමීටර 6.5ක් පුතේ. වර්ග සෙන්ටිමීටර 6.5කට වර්ග සෙන්ටිමීටර ස්ක්වයර් සෙන්ටිමීටර්ස් 6.5 6.5කට පුතේ කොච්චරද පීඩනය? කිලෝග්‍රෑම් 6.8ක පීඩනය. මොකද්ද පුතේ පීඩනය සඳහා සමීකරණය මොකද්ද පුතේ? පීඩනය නේ පීඩනය සමානයි රයිට් ඒකක ශේෂ්ඨඵලයක් මත යොදන බලය නේද පුතේ? ඒකක ශේෂ්ඨඵලයේ වර්ග මීටර වලින් ගත්තොත් බලය නිව්ටන් වලින් ගත්තොත් නේද පුතේ? බලය නිව්ටන් වලින් ගමු. බලය නිව්ටන් වලින් ගත්තොත් මෙයාගේ පීඩනයේ ඒකක බලන්න පුතේ වර්ග මීටරයට නිව්ටන්. මේ වර්ග මීටර උඩට යනකොට වර්ග මීටරයට වෙනවා පුතේ. වර්ග මීටරයට නිව්ටන්. එහෙම නැත්නම් අපි ඒක කියනවා පුතේ පැස්කල් වලින් තමයි පීඩනය මයින්නේ. වර්ග මීටරයට නිව්ටන්. එහෙම නැත්නම් පැස්කල් වලින් තමයි පීඩනය මයින්නේ. ඒකක ශේෂ්ඨඵලයක් මත බලය පුතේ. ඒකක ශේෂ්ඨඵලයක් මත බලය. එතකොට ඔක සංකේතනොත් පොඩ්ඩක් පෙන්නමු නේද? නැත්නම් අවුල්නේ. අපි අර මෙතන මේ දැම්මේ ඒ වගේ ඒකකනේ ශේෂ්ඨඵලය ඒකක වර්ග මීටර බලය ඒකක නිව්ටන් වලින් දැම්මේ. නැත්නම් පීඩනය සමානයි. කොහොමද පුතේ? නැත්නම් පීඩනය සමානයි. P සමානයි. ඒකක ශේෂ්ඨඵලයක් කියන එක කැපිටල් A වලින් දාමු පුතේ. ඒකක ශේෂ්ඨඵලයක් මත බලය F වලින් නේද පුතේ? අන්න දැන් පුළුවන් නේ බලයේ ඒකක නිව්ටන් වලුත් ශේෂ්ඨඵලයේ ඒකක වර්ග මීටර වලුත් ගත්තාම පුතේ ඔන්න දැන් එළියට අදලා දාමු වර්ග මීටරයට නිව්ටන්. එහෙම නැත්නම් එයා පැස්කල් වලින් කියන්න පුළුවන්. ඔන්න එක විදිහටම කරා. ඒක රයිට්. එතකොට එහෙනම් අපි ජීවාණු හරණ යන්ත්‍රයක් ආධාරයෙන් ක්‍රියාවලියේ තුන්වන පියවර තමයි පුතේ ජීවාණු හරණ යන්ත්‍රයක් භාවිතයෙන් පුතේ බලන්න. ජීවාණු හරණ යන්ත්‍රයක් භාවිතයෙන් පුතේ
සෙල්සියස් අංශක 121ක උෂ්ණත්වයක් යටතේ පුතේ සෙල්සියස් අංශක 121ක උෂ්ණත්වයක් යටතේ පුතේ කොච්චරද පුතේ වර්ග සෙන්ටිමීටර 6.5ක් ඔව් වර්ග සෙන්ටිමීටර 6.5ට කොච්චරද පුතේ පීඩනය 6.8ක කිලෝග්‍රෑම් කිලෝග්‍රෑම් 6.8ක පීඩනයක් යටතේ කොච්චරද විනාඩි 15ක් රත් කිරීම සිදු වෙනවා 15 minutes විනාඩි 15ක් රත් කිරීම සිදු කිරීම මගින් මේ කල්කිරි නිෂ්පාදනයේදී ඒක ජීවාණුහරණය කරගන්න හැකියාව ලැබෙනවා රයිට් මං හිතන්නේ හොඳට මතක තියාගන්න පුතේ ඔය පියවර තුන ඒ ආකාරයෙන්ම අහන්න පුළුවන් විවෘත මාදලීය ප්‍රශ්නයක ඒ වගේම බහුවර්ණ මාදලීය ප්‍රශ්නයක කෙලින්ම මේ කල්කිරි ජීවාණුහරණයේදී භාවිත කරන තත්ත්වයන් ටික කිව්වත් පුතේ සෙල්සියස් අංශක 121ක උෂ්ණත්වය ඒ වගේම 6.5යි වර්ග මීටර ශ්‍රේෂ්ඨඵලයක් වර්ග මීටර 6.5ක ශ්‍රේෂ්ඨඵලයක් ඒ වගේම කිලෝග්‍රෑම් 6.8ක පීඩනයක් යටතේ පුතේ විනාඩි 15ක් රත් කිරීම සිදු කරන්න ඕනේ කල්කිරි ජීවාණුහරණය කිරීම සඳහා අපි දන්නවා ජීවාණුහරණයේදී ශුද්‍ර ජීවීන්ගේ සියලුම බීජාණු සහ ශුද්‍ර ජීවීන් විනාශ වීම සිද්ධ වෙනවා රයිට් මං හිතන්නේ දුල පුතාලට පැහැදිලි හරි දරුවනේ අපි ඉදිරියට යමු රයිට් මේ ජීවාණුහරණය සඳහා පුතේ සෙල්සියස් අංශක 100ට වඩා ඉහළ උෂ්ණත්වය යොදා ගන්න නිසා මතක තියාගන්න අර කල්කිරි ජීවාණුහරණයට යොදාගත් උෂ්ණත්වය කීයද සෙල්සියස් අංශක 121යි සෙල්සියස් අංශක 121යි එහෙනම් ජීවාණුහරණයේදී පැහැදිලි නේද ජීවාණුහරණය සඳහා පුතේ සෙල්සියස් අංශක 100ට වඩා ඉහළ උෂ්ණත්වය යොදා ගන්න සෙල්සියස් අංශක 100ට වඩා ඉහළ උෂ්ණත්වය යොදා ගන්න හින්දා පුතේ ආහාරයේ අඩංගු වාෂ්පශීලී සල්ප සංයෝග ආහාරවල අඩංගු වනානේ වාෂ්පශීලී සංයෝග පුතේ එහෙනම් පුතේ ජීවාණුහරණය සඳහා සෙල්සියස් අංශක 100ට වඩා වැඩි උෂ්ණත්වය යොදා ගන්න නිසා ආහාරයේ අඩංගු වාෂ්පශීලී සල්ප සංයෝග ආහාරයට රසයද දුඹුරු වීමේ ප්‍රතික්‍රියා මගින් වර්ණයද වෙනස් විය හැකි අන්න බලන්න එහෙනම් මොකද්ද මේ මෙතෙන්දි කියන විශේෂ කරුණ මේ ජීවාණුහරණ ක්‍රියාවලිය සඳහා භාවිතා කරන උෂ්ණත්වය සෙල්සියස් අංශක 100ට වඩා වැඩි උෂ්ණත්වයක් තියෙනවා ඒක නිසා ආහාරයේ තියෙන වාෂ්පශීලී සල්ප සංයෝග මොකද කරන්නේ ආහාරයට රසය ඒ වගේම දුඹුරු වීමේ ප්‍රතික්‍රියා මගින් වර්ණයද වෙනස් වෙන්න පුළුවන් දුඹුරු වීමේ ප්‍රතික්‍රියා මගින් වර්ණයත් වෙනස් වෙන්න පුළුවන් පුතේ ඒකත් මතක තියාගන්න ඒකත් අනිවාර්යෙන් බහුවර්ණ මාදිලී ප්‍රශ්නයක අහන්න පුළුවන් ඒ තැන් අවබෝධ කරගනිමින් යන්න පුතේ ඒ තැන් මතක තියාගන්න රයිට් පැස්ටරීකරණයට යනවා ඊළඟ තාප ප්‍රතිකාර ක්‍රමය ආහාර පරිරක්ෂණය කිරීමේ ඊළඟ තාපමය ප්‍රතිකාර ක්‍රමය අපි පැස්ටරීකරණයට යනවා අපි දැනටමත් පැස්ටරීකරණය ගැන අපිට අවබෝධය තියෙනවා පුතේ පැස්ටරීකරණයේදී අපි ශුද්‍ර ජීවීන්ගේ බීජාණු අක්‍රීය තත්ත්වය අතරේ ගබඩා කරලා තියලා මේ තාප ප්‍රතිකාර ක්‍රමයෙන් පස්සේ ඉමීඩියට්ලි ශීතන උෂ්ණත්වය ආමාද්‍ය සෙල්සියස් අංශක 10ට බස්සලා ඊට පස්සේ ශීත ගබඩා කිරීම සිදු කරනවා දුවේ පුතේ මේක ආකාර දෙකකට කරන්න පුළුවන් කියලා අපි ආරම්භයේදී කිව්වා පුතේ ඉහළ උෂ්ණත්ව අඩු කාල ක්‍රමය සහ අඩු උෂ්ණත්ව වැඩි කාල ක්‍රමය යටතේ පුතේ මේක සිදු කරන්න පුළුවන් හොඳයි පුතේ අපි එහෙනම් කෙලින්ම බලමු විස්තරයට යමු අපි මෙන්න බලන්න පුතේ පැස්ටරීකරණය ගත්තාම පුතේ පැස්ටරීකරණයේදී ජීවාණුහරණයට සාපේක්ෂව අඩු උෂ්ණත්ව තත්ත්වයි පුතේ භාවිතා කරන්නේ ජීවාණුහරණයේදී සෙල්සියස් අංශක 100ට වඩා වැඩි උෂ්ණත්ව භාවිතා කරා නමුත් පැස්ටරීකරණයේදී අපි භාවිතා කරන්නේ ජීවාණුහරණයට සාපේක්ෂව අඩු උෂ්ණත්වයි පුතේ භාවිතා කරන්නේ පැස්ටරීකරණයේදී අපි ජීවාණුහරණයට සාපේක්ෂව පුතේ අඩු උෂ්ණත්වයි භාවිතා කරන්නේ එහෙනම් පුතේ ජීවාණුහරණයට සාපේක්ෂව අඩු උෂ්ණත්ව තත්ත්වයට යටතේදී තමයි පුතේ පැස්ටරීකරණය කරන ක්‍රියාවලිය නැත්තම් මේ ක්‍රමය යොදා ගන්න මේකෙදි ශුද්‍ර ජීවීන්ගේ බීජාණු විනාශ වීමක් සිදු වෙන්නේ නැහැ පුතේ මොකද වෙන්නේ බීජාණු අක්‍රීය තත්ත්වයට යටතේ ගබඩා වීමක් සිදු වෙනවා පුතේ අපි දන්නවා ජීවාණුහරණයේදී ශුද්‍ර ජීවීන් වගේම ශුද්‍ර ජීවීන්ගේ බීජාණු සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා පුතේ නමුත් පැස්ටරීකරණයේදී පුතේ ශුද්‍ර ජීවීන්ගේ බීජාණු විනාශ වීමක් සිදු වෙන්නේ පුතේ මේ බීජාණු අක්‍රීය තත්ත්වයට යටතේ ගබඩා කරලා තැබීම රයිට් එහෙනම් ශුද්‍ර ජීවීන්ගේ බීජාණු විනාශ වීමක් සිදු නොවන නිසා බලන්න පැස්ටරීකරණයෙන් පරිරක්ෂණය කරනු ලබන ආහාර කල් තබා ගැනීමට සිසිලණය වැනි වෙනත් පරිරක්ෂණ ක්‍රමයක් සමග සම්බන්ධ කරන්න ඕනේ. ඒක තමයි පැස්ටරීකරණය කළ වහාම ඒ ආහාරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ට බස්සලා
ඊට පස්සේ අපි එයා පරිරක්ෂණය කර ගැනීම සඳහා වෙනත් පරිරක්ෂණ ක්‍රමයක් විදිහට ශීතන භාවිතා ක්‍රමයේ භාවිතා කරන ශීතනය කරන්නේ ඒ කිරි ශීතනය කිරීම අවශ්‍ය වෙනවා පුතේ. හරි සිසිලනේ වැනි වෙනත් පරිරක්ෂණ ක්‍රමයක් සමග සම්බන්ධ වෙන්න ඕනේ. ඒකත් විශේෂිත කරුණක්. ඒ නිසා මතක තියාගන්න. මෙන්න පැස්ටරීකරණයේ මූලික ක්‍රමවේද තුනකට සිද්ධ වෙනවා පුතේ. මේ තියෙන පැස්ටරීකරණයේ සිදුවන මූලික ක්‍රමවේද තුන. ක්‍රමවේද දෙකක් අපි කතා කරා පුතේ. විශේෂයෙන්ම ඉහළ උෂ්ණත්ව කෙටි කාල ක්‍රමය අපි කියනවා HTST ක්‍රමය කියලා. ඒ කියන්නේ high temperature short time method එක පුතේ. ඒකෙදි මතක තියාගන්න පුතේ සෙල්සියස් අංශක 72ක පමණ උෂ්ණත්වයකදී තප්පර 15ක කාලයක් පවත්වා ගන්නවා පුතේ. මේ බලන්න. ඉහළ උෂ්ණත්ව කෙටි කාල ක්‍රමය high temperature short time දෙවන අවස්ථාවල පහළ උෂ්ණත්ව දිගු කාල ක්‍රමය LTLT LTT නෙවෙයි ළමයි LTLT මොකද LTLT කියන්නේ right low temperature long time බලන්න low temperature long time LTLT low temperature long time මොකද්ද low temperature එක සෙල්සියස් අංශක 63ක පමණ උෂ්ණත්වයේ විනාඩි 30ක් පවත්වා ගන්නවා. මේ ඒක වෙනත් පාටකින් අපි දාමු. මෙන්න සෙල්සියස් අංශක 63ක පමණ උෂ්ණත්වයේ විනාඩි 30ක් නැත්නම් පැය භාගයක් තියා ගන්නවා. ෂණික ක්‍රමයේ තියෙනවා පුතේ. ෂණික ක්‍රමයේ බලන්න පැස්ටරීකරණය කරන ෂණික ක්‍රමයේ බලන්න පුතේ සෙල්සියස් අංශක 80ක පමණ උෂ්ණත්වයේ තප්පරයක් දෙකක් පවත්වා ගන්නවා. අන්න පැස්ටරීකරණයේ ෂණික ක්‍රමය රයිට්. එනම් සෙල්සියස් අංශක 80ක පමණ උෂ්ණත්වයේ තප්පර එකක් දෙකක් පවත්වා ගන්න. බලන්න තත්ත්ව ටික කියන්නේ පළවෙනි ක්‍රමය ක්‍රම තුනකට පැස්ටරීකරණය සිදු කරනවා. වැඩි උෂ්ණත්ව කෙටි කාල ක්‍රමය. මොකද්ද ෂෝට් ෆෝම් එක? වැඩි උෂ්ණත්ව කියපාම ඔව් HTST ක්‍රමය. ඔව් HTST ක්‍රමය high temperature short time. ඊළඟ දෙවනි ක්‍රමය අඩු උෂ්ණත්ව වැඩි කාල ක්‍රමය LTLT ක්‍රමය. මොකද LTLT කියන්නේ low LT ඔව් LT කියපාම low temperature long time. ඔව් හරි low temperature long time LTLT. ඒ කියන්නේ පහළ උෂ්ණත්ව වැඩි කාල ක්‍රමය. උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 63ක පමණ උෂ්ණත්වයේ පුතේ බලන්න සෙල්සියස් අංශක 63ක පමණ උෂ්ණත්වයේ විනාඩි 30ක් පවත්වා ගන්නවා. අපිට අර වැඩි උෂ්ණත්ව අඩු කාල ක්‍රමයේදී භාවිතා කරන තත්ත්වය ගැන කියන්න බැරි වුණා. අමතකුණා නේද දෙවෙනි පාර කියනකොට. බලන්නකෝ සෙල්සියස් අංශක ඒ කියන්නේ high temperature අපි කියන්නේ high temperature short time HTST ක්‍රමය. ඔව් HTST ක්‍රමය high temperature short time කාලය ගැන අපිට තත්ත්වයන් ගැන කියන්න බැරුණා නේද? සෙල්සියස් අංශක 72ක පමණ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 72ක උෂ්ණත්වයේ පුතේ කොච්චරද? තත්පර 15ක්. තත්පර 15ක්. ඊළඟට අවසන් ක්‍රමය තමයි ෂණික ක්‍රමය. පැස්ටරීකරණයේ මූලික ක්‍රමවේද තුනකට සිද්ධ වෙනවා පුතේ. අවසන් ක්‍රමය ගැන අපි ෂණික ක්‍රමය ගැන කතා කරා පුතේ. අන්න බලන්න පුතේ ෂණික ක්‍රමයේදී කොච්චරද? සෙල්සියස් අංශක 80ක පමණ උෂ්ණත්වයේ තප්පරයක් දෙකක් තබාගෙන. හරියට හරි. සෙල්සියස් අංශක ෂණික ක්‍රමය තුන්වෙනි ක්‍රමය සෙල්සියස් අංශක 80ක පමණ උෂ්ණත්වයේ නැත්නම් සෙල්සියස් අංශක 80ක උෂ්ණත්වයේ පුතේ තප්පර එකක් දෙකක් තියාගන්න. හරි මේ කියපු ඉහත ක්‍රම මගින් පාස්චරීකෘත ආහාර ශීතකරණය තුල සෙල්සියස් අංශක 10ට අඩු උෂ්ණත්වයේ ගබඩා කරන්න ඕනේ. මතක තියාගන්න මේකෙදි මේ පියවර මෙහෙම කරනකොට මේ විදියට තාපයට තාපමය ක්‍රියාවලියට භාවිතා කරාට පස්සේ ඉමීඩියට්ලි උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 10ට බස්සන්න ඕනේ ආහාරය. බස්සලා ඉවර වෙලා තමයි සෙල්සියස් 10ට අඩු උෂ්ණත්වයේ ගබඩා කරන්නේ ශීතකරණය තුල. සෙල්සියස් අංශක 4ක පමණ උෂ්ණත්වය තුල ගබඩා කරන්නේ ඊට පස්සේ. ඉස්සෙල්ලාම මේ තාපන ක්‍රම භාවිතා කරලා ඒ කියන්නේ පළවෙනි ක්‍රමයේ දෙවෙනි ක්‍රමයේ සහ තුන්වෙනි ක්‍රමයේ භාවිතා කරලා පැස්ටරීකරණය කරලා තාපන ක්‍රියාවලිය සිදු කරලා ඉමීඩියට්ලි විගසින් උෂ්ණත්වයේ සෙල්සියස් 10ට අඩු කරන්න ඕනේ.
සෙල්සියස් 10ට අඩු කරලා ඊට පස්සේ ගබඩා කරලා තියෙන්නේ කොහොමද? සෙල්සියස් 10ට අඩු උෂ්ණත්වයේ ගබඩා කරලා තියෙන්න ඕනේ. ශීතකරණ තුල ගබඩා කිරීම සිදු කරන්න ඕනේ එහෙනම්. රයිට්? හරි. හොඳයි පුතේ. ඊට පස්සේ පුතේ අපි බලාපොරොත්තු වෙන්නේ කතා කරන්න අඩු උෂ්ණත්ව භාවිතයෙන් ආහාර පරිරක්ෂණ ක්‍රම ගැන. තාපය භාවිතා කළා සිදු කරන ආහාර පරිරක්ෂණ ක්‍රම ගැන කතා කරා පුතේ. දැන් අපි කතා කරන්න යන්නේ අඩු උෂ්ණත්ව භාවිතයෙන් ආහාර පරිරක්ෂණය සිදු කරන ක්‍රම. විශේෂයෙන් මේකෙදී අපි කතා කරන්නේ ආහාර පරිරක්ෂණයේ භෞතික ක්‍රම යටතේ නේද පුතේ? ආහාර පරිරක්ෂණයේ භෞතික ක්‍රම යටතේ තමයි මේ තාපය භාවිතා කළා ආහාර පරිරක්ෂණය ගැන කතා කරන්නේ. අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතේ අඩු උෂ්ණත්ව භාවිතයෙන් ආහාර පරිරක්ෂණය සිදු කරන ආකාරය. පළවෙනි එක තමයි පුතේ ශීතනය. චිලින්. ශීතනය චිලින්. දෙවෙනි එක අධිශීතනය ෆ්‍රීසින්. තුන්වෙනි එක ශීත වියලීම ෆ්‍රීස් ඩ්‍රයින්. අවස්ථා තුනයි. අඩු උෂ්ණත්ව භාවිතයෙන් ආහාර පරිරක්ෂණය කරන ක්‍රම තුනක් සඳහන් කරන්න කිව්වොත් කොහොමද පුතේ? අඩු උෂ්ණත්ව භාවිතයෙන් ආහාර පරිරක්ෂණය කරන ක්‍රම තුනක් සඳහන් කරන්න කිව්වොත් ඔබට අඩු උෂ්ණත්ව භාවිතයෙන් ආහාර පරිරක්ෂණය කරන ක්‍රම තුනක් සඳහන් කරන්න කිව්වොත් පළවෙනි එක ශීතනය පුතේ. රයිට්? චිලින්. දෙවෙනි එක අධිශීතනය පුතේ ෆ්‍රීසින්. අධිශීතනය පුතේ. තුන්වෙනි එක පුතේ ශීත වියලීම. ශීත වියලීම මොකද්ද? ෆ්‍රීස් ඩ්‍රයින් කියලා කියනවා. තුන්වෙනි එක තමයි පුතේ ශීත වියලීම නැත්නම් ෆ්‍රීස් ඩ්‍රයින් කියලා අපි කියනවා. ෆ්‍රීස් ඩ්‍රයින් කියලා කියනවා. හොඳයිද ඔය පුතේ? රයිට්? රයිට්? ශීතනය හා අධිශීතනයේ මූලධර්ම වලට යම් පුතේ අපි. රයිට්? අපි දැන් යන්නේ මේ ශීතනය සහ අධිශීතනයේ මූලධර්ම මොනවද කියන කතා කරන්න පුතේ. රයිට්? මොනවද මේ ශීතනය සහ අධිශීතනයේදී භාවිතා වන මේ පරිරක්ෂණ මූලධර්ම ටික? හරි බලමු. මෙහිදී සක්‍රීය ජලයේ ක්‍රියාකාරීත්වය අඩු කරයි. අන්න බලන්න. ශීතනය සහ අධිශීතනයේදී වෙන්නේ පුතේ සක්‍රීය ජලයේ ක්‍රියාකාරීත්වය අඩු කරනවා. අචල කරනවා කියලා බහලා තියනවාද? අචල කරනවා. රයිට්? එමෙන්ම අධිශීතනයේදී බලන්න අන්න අපි කිව්වා සචල ජලය අචල කිරීම අපේක්ෂා කරේ. හරිනේ පුතේ. හරි. ඒ කියන්නේ මොකද්ද? ශීතනය සහ අධිශීතනයේ මූලධර්මය ගැන කතා කරද්දී මොකද කරන්නේ? මේකෙදි සක්‍රීය ජලයේ ක්‍රියාකාරීත්වය අඩු කරනවා. එමෙන්ම අධිශීතනයේදී රයිට්? හරි. මොකද කරන්නේ? සචල ජලය අචල කිරීම අපේක්ෂා කිරීම. සචල ජලය අචල කිරීමයි පුතේ මේකෙදි අපේක්ෂා කරන්නේ. නිශ්චිත අවකාශයක උෂ්ණත්වය හරි අවට පරිසරයේ උෂ්ණත්වයට වඩා පහළ අගයක පවත්වා ගැනීම මෙයින් සුදු කරයි. නිශ්චිත අවකාශය. මේ නිශ්චිත අවකාශයක තියෙන උෂ්ණත්වය සාමාන්‍යයෙන් පරිසර තත්ත්වයේ සාමාන්‍ය තියෙන උෂ්ණත්වයට වඩා පහළ තත්ත්වයකට පවත්වා ගැනීමයි මේකෙදි සිදු වෙන්නේ. මම හිතන්නේ දුල පුතාලට ඉතාමත්ම පැහැදිලි. ඒකයි ශීතකරණ වල දාන්නේ. අධිශීතනය ඩීප් ෆ්‍රීස් කරන්න. ෆෝසන් කරන්න. ශීත වියලීම කරන්න. එහෙනම් දුවේ පුතේ මතක තියාගන්න නිශ්චිත අවකාශයක උෂ්ණත්වයේ පුතේ අවකාශය කියන්නේ යම් කිසි ඉඩක් නේද පුතේ? නේද? අපි දන්නවනේ පදාර්ථයේ අසන්තතිකයි කියලා බහලා තියෙනවනේ. පදාර්ථයේ අසන්තතිකයි කියලා තියෙනවනේ පුතේ. එතන මේ අසන්තතිකයි කියලා කියන්නේ පුතේ පදාර්ථයේ එකිනෙක වෙන් කළ හැකි අංශ වලින් සෑදී තිබීමත් එම අංශු අතර හිස් අවකාශ පැවතීමක් තමයි පුතේ අසන්තතිකයි කියන්නේ. මේ අවකාශයේ ඉඩක් ගන්නා දෙයක් තමයි පුතේ අපි පදාර්ථයක් කියලා කියන්නේ. ජලයේ වාතයේ පුතේ නේද? වාතයේ අසන්තතිකයි ජලයේ අසන්තතිකයි පුතේ. ඝන ද්‍රව්‍ය ගත්තත් ඒවත් අසන්තතිකයි. වාතයේ එකිනෙක වෙන් කරන්න පුළුවන් අංශ වලින් හැදිලා තියෙන්නේ. ජලයේ එකිනෙක වෙන් කරන්න පුළුවන් අංශ වලින් හැදිලා තියෙන්නේ පුතේ. ඝන ද්‍රව්‍ය ගත්තාම එකිනෙක වෙන් කරන්න පුළුවන් අංශ වලින් හැදිලා තියෙන්නේ. ඒ අංශු අතර හිස් අවකාශ පවතිනවා පුතේ. ඒ අංශු අතර අවකාශ පැවතීම තමයි පුතේ අසන්තතික ස්වභාවය කියලා කියන්නේ අපි. එහෙනම් පුතේ මතක තියාගන්න නිශ්චිත අවකාශයක් තුල යම් කිසි ඉඩක් තුල නිශ්චිත අවකාශයක් තුල උෂ්ණත්වය ඒ අවට පරිසරයේ උෂ්ණත්වයට වඩා පහළ මට්ටමක පවත්වා ගැනීම තමයි පුතේ සිදු වෙන්නේ. ෆ්‍රිජ් එකක් තුල සිදු වෙන්නේ ඒකයි. පීසරයක් ඇතුලේ සිදු වෙන්නේ ඒකයි. යම් කිසි අවකාශයක උෂ්ණත්වය
සාමාන්‍ය පරිසර උෂ්ණත්වයට වඩා පහළාගයක පවත්වා ගැනීම තමා පුතේ මේ ක්‍රියාවලියේදී සිදුවෙන්නේ. රයිට්? ශීතනයේදී උෂ්ණත්වය පවත්වා ගන්නේ කොහොමද බලන්න? ශීතනයේදී උෂ්ණත්වය සෙල්සියස් 0.15 අතර පවත්වා ගැනීම සිදු වෙන්නේ පුතේ. ශීතනයේදී බලන්න පුතේ උෂ්ණත්වය සෙල්සියස් 0.15 අතර පවත්වා ගැනීමයි සිදු වෙන්නේ පුතේ. උෂ්ණත්වය සෙල්සියස් 0.15 අතර පවත්වා ගැනීමයි පුතේ ශීතනයේදී සිදු වෙන්නේ. රයිට්? හරි. අපි යමු ඉදිරියට. රයිට්. මෙන්න පුතේ ශීතකරණ පද්ධතියක් මේ chart එකේ පෙන්වුම් කරලා තියෙනවා පුතේ බලමු. ශීතකරණ පද්ධතියක් පුතේ. මේ ශීතකරණ පද්ධති බලන්න පුතේ ශීතකරණ පද්ධති ගත්තාම නිවස්වල මේ තියෙන පද්ධති ගත්තාම ගෘහස්තව ගත්තාම පුතේ මේ තියෙන ගෘහස්ත. රයිට්? ගෘහස්ත ශීතකරණ තියෙනවා පුතේ. ගෘහස්ත වායු සමීකරණ තියෙනවා පුතේ. එයාර් කන්ඩිෂන්. ජල සිසිලන තියෙනවා පුතේ. ගෘහස්ත අධිශීතකරණ තියෙනවා ඩීප් ෆ්‍රීස්. රයිට්? වාණිජව ගත්තාම පුතේ ව්‍යාපාර විදියට ගත්තාම ඒ වගේ ශීතාගාර තියෙනවා, කූල් රූම් තියෙනවා පුතේ. කූල් රූම් තියෙනවා. ශීතාගාර, කූල් රූම්. ශීතාගාර තියෙනවා පුතේ. ඒ වගේම ප්‍රදර්ශන කැබිනෙට්ටු තියෙනවා. දැකලා තියෙනවද මස් මාළු එහෙම දාලා තියෙන අර ඩිස්ප්ලේ කැබිනෙට්? ඩිස්ප්ලේ කැබිනෙට්, ප්‍රදර්ශන කැබිනෙට්ටු. ඒ වගේ උෂ්ණත්වයේ 15 පවත්වා ගන්න. ප්‍රදර්ශන කැබිනෙට්ටු, ඩිස්ප්ලේ කැබිනෙට් කියලා කියන්නේ මස් මාළු එහෙම දාලා තියෙන මස් මාළු එහෙම දාලා අර ඉදිරියේ විශේෂයෙන්ම ෆාම් ෂොප් වල රයිට් කඩවල මස් මාළු දාලා තියෙන ඩිස්ප්ලේ කැබිනෙට්, ප්‍රදර්ශන කැබිනෙට්ටු, ඩිස්ප්ලේ කැබිනෙට් කියලා තියෙන්නේ. ඒවා ව්‍යාපාරවල වාණිජ වශයෙන් සිදු කරනකොට පුතේ ශීතාගාර කියලා කියන කූල් රූම් තියෙනවා පුතේ. ශීතාගාර, මේ ශීතාගාර තුල මත්ස්‍යයන් එහෙම ගබඩා කරලා තියන්න පුළුවන් කූල් රූම් වල. රයිට්? හරි. ශීතාගාර වාණිජ වශයෙන් ප්‍රදර්ශන කැබිනෙට්ටු, ඩිස්ප්ලේ කැබිනෙට් ඔබ දැකලා තියෙනවා පුතේ. රයිට්? ඒ වගේම විශේෂයෙන්ම කාර්මිකව කටයුතු සඳහා මහා පරිමාණ නාවික ශීතකාරක කුටීර භාවිතා කරනවා පුතේ. ඇතුළත හිම නොබෙදෙන ශීතකරණයක් තෝරා ගැනීමෙන් භාවිත ඉතා පහසු වෙනවා පුතේ. ඇතුළත හිම නොබෙදෙන දැන් සමහර ශීතකරණවල අයිස් හැදෙනවනේ, අයිස් බැඳෙනවනේ. එතකොට අයිස් සුද්ධ කරන්න ඕනේ. ඉතින් අපි දන්නවා අයිස් සුද්ධ කිරීම සඳහා අපි මෝහත් උපකරණයක් භාවිතා කරන්නේ නැහැ. අයිස් සුද්ධ කරන්න ඉතාම ප්‍රවේශමෙන් සිදු කරන්න ඕන වැඩක්. මෝහත් උපකරණ භාවිතා කරන්නේ නැහැ. මේ අයිස් බැඳෙන පිට තියෙනවා, ගෙවල් වලත් තියෙනවා නේද? අයිස් බැඳෙන්නේ නැති පිට තියෙනවා. රයිට්? ඒක නිසා විශේෂයෙන්ම වැදගත් වෙන්නේ ඇතුළත හිම නොබෙදෙන ශීතකරණයක් තෝරා ගැනීමෙන් අපිට ඒක භාවිතේ ඉතාමත්ම පහසුයි පුතේ. භාවිත ඉතාමත්ම පහසු වෙනවා පුතේ. අපි බලමු පුතේ මේ ආහාර ශීතකරණය තුල මේ අසුරන ආකාරය පුතේ. චුට්ටක් බලන්න ඔබත් නිවැරදිව ගෙදරට ගෙන ආහාර මේ විදිහට ශීතකරණය තුල නිවැරදිව අසුරනවද කියලා පුතේ. බොහෝ අයගේ ශීතකරණ ගැන කතා කරනකොට බොහෝම සෝචනීයයි පුතේ. මේ සමහරු කියනවා සමහරුන්ගේ ශීතකරණ ගැන කතා කරපුවාම ඉතින් මේ බලපුවාම මේ නේද ආහාර ද්‍රව්‍ය ගෙනල්ලා ගෙදර ඉන්න ප්‍රමාණයට වඩා පමණට වඩා සමහරු ගෙදරට ආහාර ගෙනල්ලා පුරව ගන්නවා පුතේ. ෆ්‍රිජ් එකේ දාලා ඉතින් දවස් දෙක මේ සාමාන්‍යයෙන් දවසකට අවශ්‍ය කරන ප්‍රමාණය දින දෙක තුනකට අවශ්‍ය ප්‍රමාණයට වඩා සමහරු ගෙනල්ලා දකින්න දේවල් ගෙනල්ලා ආහාර ද්‍රව්‍ය ෆ්‍රිජ් එකේ පුරව ගත්තට පස්සේ පුතේ ඉතින් හොයාගන්න බෑ කලින් ගෙන ආපුව මොනවද අලුතෙන් ගෙන ආපුව මොනවද කියලා. එහෙම අපහසු වෙනවා පුතේ. ඉතින් එහෙම නිවැරදිව නොවන ආකාරයට මේ අපිලි වලට මේ විදිහට ආහාර ඇසිරීමෙන් පුතේ අර හොඳ ආහාරත් නරක වෙනවා. සාමාන්‍යයෙන් ඉතින් ඒක නිසා විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ ගෙදරදී. අද කාලේ හැටියට ගත්තාම ආහාර ද්‍රව්‍ය වල මිල ඉතාමත්ම අධිකයි පුතේ. එළවලු පළතුරු වල මිල. ඉතින් විශේෂයෙන්ම මේ ආහාර ද්‍රව්‍ය ශීතකරණය තුළ ගබඩා කරද්දී ඔබට මේ ශීතකරණය සඳහා වැය වෙන විදුලි ප්‍රමාණය අඩු කරගන්නත් ඕනේ. ඒ වගේම අපිට මේ නේද? ඉතින් ඒ වගේම මේ ශීතකරණය තුළ තියෙන ආහාර වල ආයු කාලය වැඩි කරගන්නත් ඕනේ. ඉතින් ඒ සඳහා නිවැරදි ආකාරයට ශීතකරණය තුළ ආහාර අසුර ගන්න පුළුවන් නම් ඔබට ඔබේ කාලයත් ඉතුරු වෙනවා. ඔබේ මුදලුත් ඉතුරු වෙනවා. එතකොට ඔබට සෞඛ්‍ය ආරක්ෂිතව මේ ආහාර නැවුම් ආහාරයට ගැනීමටත් අවස්ථාව සැලසෙනවා. ඉතින් ඔබේ සෞඛ්‍ය සුරක්ෂිතභාවයත් ඒකෙන් තහවුරු වෙනවා දුවේ පුතේ. මේ
ඉතින් ඇත්තටම මේක හොඳයි ප්‍රයෝජනවත්. වැඩත් ඔබේ කාලයත් ඉතිරි වෙනවා. මේ කාලයත් ඉතිරි වෙන පුතේ සඳහා යන කාලයත් ඉතිරි වෙනවා. වැය වෙන කාලයත් කාලේ නාස්ති වෙන්නේ නැහැ. කාලය අපතේ යන්නේ නැහැ. මුදල් අපතේ යන්නේ නැහැ. ඒ වගේම ඔබේ සෞඛ්‍යයට හානිදායක වෙන්නේ නැහැ. නිවැරදි ආකාරයට ශීතකරණය කර ආහාර ද්‍රව්‍ය ඇසිරීම මගින් පුතේ. ඒ නිසා ශීතකරණයේ දැමිය යුතු දේවල් නොදැමිය යුතු දේවල් තියෙනවා නේද? ඉතින් ගොඩක් ගෙවල් වල මේ සමහර දැන් ඔබේ ඥාති ගෙදරකට ගියත් දන්නවා සමහර ගෙවල් වල ෆ්‍රිජ් වල අරපුවාම නැති දෙයක් නැහැ. කුණු වෙච්ච ඒවත් ඕන තරම් හොයාගන්න පුළුවන්. නරක් වෙච්ච තක්කාලි ගෙඩි, නරක් වෙච්ච ඉඟුරු කෑලි නැති දෙයක් නැහැ. දානෝනේ හැමදේම ෆ්‍රිජ් එකට නොදාන දේවල් මොනවද කියලා හිතන්නකෝ. ඔබේ නිවසේ වෙන්නත් පුළුවන්. ඉතින් ඇත්තට මේක හරියට නිවැරදිව මේක හරියටම සැලසුම් කරලා මේ වැඩේ කරගත්තොත් පුතේ ඔබට ඇත්තටම මේක වඩාත් හිතකර තත්ත්වයක් වෙනවා පුතේ ඔබේ ජීවිතේ කටයුතු සිදු කරගෙන යද්දී. ඒක නිසා ඉතින් අර කියපු කතාවම අපි කියන්න කැමති නෑ ගෙවල් වල සමාන ගෙවල් වල ෆ්‍රිජ් වල තත්ත්වය ගැන. ඉතින් ඒක ඇත්තටම මේ ඔබට කරන්න පුළුවන්. මේ ගෙවල් වල වැඩිහිටියෝ අම්මලා තාත්තලාම කියලා කරන්න ඕනේ. ඔබට පුළුවන් ඔබ ජෛව තාක්ෂණය ඉගෙන ගන්න දරුවෙක් විදියට නේද? ඔබට පුළුවන් ඔබේ ගෙදර ඔබේ නිවසේ ශීතකරණය තුල නිවසට ගේන එළවලු දේවල් ආහාර ද්‍රව්‍ය ක්‍රමානුකූලව නියමිතව ඇසිරීම සිදු කරන්න පුළුවන්. ඉතින් ඒකෙන් ඔබේ දෙමාපියන්ගේ මුදල් නාස්ති වෙන එක, කාලේ නාස්ති වෙන එක, ඔබ රෝගී තත්ත්වයට පාත්‍ර වෙන එක වළක්වාගෙන නිරෝගී සෞඛ්‍ය තත්ත්වය පවුලේ සමාජිකයන් අතර පවත්වා ගැනීම වගේම ඉතින් ඒක ඔබට ගොඩාක් වාසිදායක වෙනවා නිවසේ කාර්යක්ෂමතාවයට වඩාත් හේතු සාධකයක් වෙනවා ඒක. මේ ක්‍රියාවලිය නියමිත ආකාරයට මේ ශීතකරණ තුල ආහාර ද්‍රව්‍ය ඇසිරීම සිදු කරන්නේ කොහොමද කියන එකයි දුවේ පුතේ අපි බලන්න යන්නේ. රයිට් බලන්න. ශීතකරණයේ මගින් ආහාර පරිරක්ෂණයේදී ආහාර විෂවීම වැළැක්වීමට බලන්න නිකන් සෙල්ලමක් නෙවෙයි මේ ශීතකරණය තුල නිවැරදිව ආහාර ඇසිරීම සිදු කරේ නැත්නම් මේ ආහාර විෂවීම සිදු වෙන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට මේවා කෙලවර වෙන්නේ මරණයෙන් කෙලවර වෙන්නත් පුළුවන් මේ ආහාර විෂවීමක්. ඒක නිසා මතක තියාගන්න විශේෂයෙන්ම ශීතනයේ මගින් ආහාර පරිරක්ෂණයේදී මේ ශීතනයේ මගින් ආහාර පරිරක්ෂණයේදී ආහාර විෂවීම වැළැක්වීමට ආහාර විෂවීම වළක්වා ගන්න පහත දක්වන පියවර අනුගමනය කරන්න පුළුවන් අපිට. බලමු මොනවද මේ පියවර කියලා. හොඳයි දරුවනේ ශීතකරණයේ තැම්පත් කරනු ලබන පිසෙන ලද ආහාර, උයලා තියෙන ආහාර. රයිට් කුක් කරලා තියෙනවා. හරි. මේ ශීතකරණයේ අපි තැම්පත් කරනලා උයලා තියෙන ආහාර සරලවම කියනවා නැත්නම් පිසින ලද ආහාර පුතේ ඊළඟ ආහාර වේල සඳහා නැවත රත් කළ පසු භාවිතා කිරීම. අන්න පෙරේතකමට බඩගිනි දෙබ්බ පළියට මේ සීතල පිටින්ම ආහාර අනුභවයට ගන්න එපා. බොහෝ විට හදපු මාළු කරි එකක් නැත්නම් මස් කරි එකක්, චිකන් කරි එකක්, බිත්තර කරියක් වෙන්න පුළුවන්, එළවලු කරියක්, සරලවම කියනවා නම් පරිප්පු හොද්දක් වෙන්න පුළුවන්. පොල් සම්බෝලයක් වෙන්න පුළුවන්. මේ පිසන ලද ආහාර ශීතකරණයේ තියලා නැවත ආහාරයට ගන්න කලින් නැවත රත් කරලයි ආහාරයට ගන්න ඕනේ. මතක තියාගන්න ඒක අනිවාර්යයෙන්ම සිදු කළ යුතු දෙයක්. හරි. මතක තියාගන්න. ශීතකරණයේ තැම්පත් කරනු ලබන පිසින ලද ආහාර ඊළඟ ආහාර වේල සඳහා නැවත රත් කළ පසුයි පුතේ භාවිතයට ගන්න ඕනේ. ඒ වගේම සාමාන්‍යයෙන් ශීත කුටීරය තුල සෑම විටම උෂ්ණත්වය සෙල්සියස් අංශක 5ට අඩුවෙන් පවත්වා ගැනීම. ශීතකරණයේ ඩීප් ෆ්‍රීසර් එක නෙවෙයි. සාමාන්‍ය ශීත කුටීරයේ ආහාර තැම්පත් කරන අපි එළවලු ආහාර තැම්පත් කරන්නේ පහළනේ. මස් මාළු වගේ දේවල් නේ ඩීප් ෆ්‍රීස් කරන්නේ සොසේජස් එකක්, අයිස්ක්‍රීම් එකක් තමයි ඩීප් ෆ්‍රීසර් එක තියන්නේ. එතකොට සාමාන්‍ය ශීත කුටීරය තුල ශීතකරණයේ සෑම විටම උෂ්ණත්වය කොහොමද සෙල්සියස් අංශක 5ට අඩුවෙන් පවත්වා ගන්න ඕනේ. සමහරට ගෑස් අඩු වුණාම විවිධ හේතු නිසා මේ ශීතකරණ වල උෂ්ණත්වය අඩු වෙන්න පුළුවන්. ඒකට ආහාර නරක වෙන්න පුළුවන්. හරියට ශීතන ක්‍රියාවලිය සිදු වෙන්නේ නැහැ එතකොට. එහෙනම් මතක තියාගන්න සාමාන්‍ය ශීත කුටීරිය තුල අපි හැම අවස්ථාවකදීම එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 5ට වඩා අඩුවෙන් පවත්වා ගැනීම සිදු කරන්න ඕනේ දුවේ පුතේ. රයිට් හරි. අපි යමු ඉදිරියට. ශීතකරණයේ ඉතා පිරිසුදුව තබා ගැනීම. ශීතකරණයේ ඉතා පිරිසුදු තත්ත්වය තියාගන්න ඕනේ පුතේ. රයිට් ශීතකරණය තුල ආහාර හැලෙන්න පුළුවන් පුතේ. රයිට් අර අපි ආහාර ගන්නකොට එළියට ගන්නකොට එළවලු පළතුරු ඒ වගේ අවශේෂ කොටස් වැටෙන්න පුළුවන්. ඒ වගේ කොටස් ඉතිරි වෙලා වැටෙන්න පුළුවන් ආහාර ද්‍රව්‍ය හොද්දී ඉතින් ඔයා දානකොට ශීතකරණයේ නේද? පරණ ආහාර ද්‍රව්‍ය වේලිලා පුස්කාලා ගියපු මිරිස් කරල් තියෙන්න පුළුවන් පුතේ. රයිට් ඉතින් ආහාර වල කොටස් තියෙන්න පුළුවන්. එළවලු වල ඒ කොටස් වෙන්න පුළුවන් පුතේ.
ඉතින් මෙන්න මේ දේවල් රැඳිලා දුර්වර්ණ වෙච්ච අපිරිසුදු වෙච්ච සීතකරණ තුලම නැවත නැවත ආහාර දාන්න පුළුවන්. සමහර ඒ වගේ ඇත්තටම සමහර නිවෙස්වල ඒ වගේ නිවෙස්වල හරි කඩවල තියෙනවත් ඔබ දැකලා ඇති සමහර සීතකරණවල පණුව පවා ඉන්නවා. පණුව පවා නරක් වෙලා කුණු වෙලා කෘමිසත්තු පවා ඉන්නවා. ඔබ ඕන තරම් දැකලා ඇති කැරපොත්තු පවා ඉන්න සීතකරණ තියෙනවා. හරියට සීතන ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ කැරපොත්තුත් රිංගලා ඉන්නවා තියෙනවා. ඉතින් මේ විදිහ අපිරිසුදු තත්ත්වයේ තිබ්බා මේ ක්‍රියාවලිය සියල්ලම අඩාල වෙනවා. හරියට සිදු වෙන්නේ සීතන ක්‍රියාවලියක්වත්. මේ අපිරිසුදු තත්ත්වයේ තිබ්බාම ඒවට මේ ඉක්මනට ඒවායේ ගෑස් අඩු වෙන්න බලනවා. ඉතින් මේකේ විනාශයටම එතකොට යන්නේ. දැන් මතක තියාගන්න මේ ඊටාම පිරිසුදු තත්ත්වයේ පිරිසුදු තියාගන්න ට්‍රේ ටික පිහදාලා පිරිසුදු කරලා වෙනම ගලවලා ට්‍රේ ඒ රැක් වල බිත්තර රැක් තියෙනවා. ඒවා වෙනම ගලවලා පිරිසුදු කරන්න පුළුවන් නේ. තෙත මාත්තු කරපු රෙදි කෑල්ලකින් හොඳට පිරිසුදු කරන්න පුළුවන් ඒ ක්‍රමවේද තියෙනවා. ඉතින් ඒ විදිහට ඔබේ නිවසේ තියෙන ශීතකරණයක් පිරිසුදු කරගන්න පුතේ. පිරිසුදු ශීතකරණයක් ගෙදර පවත්වා ගන්න පුතේ නිතරම. ශීතකරණය නිතරම පිරිසුදු තියාගන්න. ඒක සතියකට සැරයක් විතරක් නෙවෙයි. අනිවාර්යයෙන්ම නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරලා පුතේ ඒක බොහොම පිරිසුදු තත්ත්වයේ තියාගන්න පුතේ. අපද්‍රව්‍ය තියෙනවා නම් පාවිච්චි කරන්න නැති දේවලුත් කොච්චර දේවල් තියෙනවද බලන්නකො ෆ්‍රිජ් එක ගෙවල් වල සමහර වගේ බිත්තර කටුත් තියෙනවා. පාවිච්චි කරන්නේ නැති ද්‍රව්‍ය ඔබේ ගෙදර ඔබේ ශීතකරණය මොනතරම් තියෙනවද කියලා බලන්න. අදම ඉවත් කරන්න මේ දේවල් ඉවත් කරලා අවශ්‍ය දේවල් අවශ්‍ය එළවලු ප්‍රයෝජනට ගන්න එළවලු පළතුරු ටික තියාගන්න. මාළු ගෙනාපුවාම මාළු කොටස් කපලා ගේන මාළු ටික දින දෙකකට ආහාරයට ගන්නවා වෙන් කරන්න. උරවල දාලා වෙන් කරන්න. මස් ගේනවා නම් මස් කිලෝ එකක් ගෙනාවොත් කිලෝ එක දින 3කට නැත්තම් ගෙදර ඉන්න සමාජික සංඛ්‍යාවට ඒවා කොටස් වලට කපලා වෙනම කවර වලට දාලා වෙනම තියාගන්න පුතේ. එතකොට අර ඔක්කොම සම්පූර්ණ කුකුල පිටින් නැත්තම් අර්ධ හාෆ් චිකන් එක තියලා එකෙන් කෑල්ලක් කපනවා ආයෙ ගන්නවා ආයෙ දානවා ආයෙ කපනවා. එහෙම නැතුව අර මස් ටික කැබලි වලට වෙන් කරලා තමන්ගේ වේල් ගානට සකස් කරගෙන ඒක වෙනම ඔබට වෙනම අසුරුම තුල දාලා ඒක ගැට ගහලා වෙනම ෆ්‍රීසරේ තියන්න පුළුවන්. ඉතින් අවශ්‍ය වෙලාවට එකක් අරගෙන හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මස් මාළු ගබඩා කරලා තියන්න පුළුවන් ශීතකරණ තුල. ඉතින් ඒක ගෙදරදී මේ කරගන්න ක්‍රමය විශේෂයෙන් කරගන්න ඕන අවස්ථාවක්. ඉතින් ඒකෙදි නිතර ෆ්‍රිජ් එක අරින්න ඕනේ. අරින්න වහන්න යනකොටත් අපි දන්නවා මේ සඳහා විදුලිය වැය වෙනවා පුතේ. ශක්තිය වැය වෙනවා. ඒක නිසා මේ ඔබේ පවුලේ සුරක්ෂිතතාවය, ඔබේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය සහ ඔබේ මුදල් ඉතර කර ගැනීම සඳහා ඉතාමත්ම හොඳයි පුතේ. ඇත්තම අර ඇත්ත තත්ත්වයේ තමයි ඒ සාමාන්‍ය විදිය. ඊටාම හොඳ තත්ත්වයෙන් මේන්ටේන් කරගෙන යන ගෙවල් වල මේවා පිරිසුදු කරන ගෙවලුත් තියෙනවා. නමුත් බහුතරයක තත්ත්වයේ බොහෝම සෝචනීයයි නිවස් වල ශීතකරණ දිහා බලපුවාම. රයිට්? හරි. එතකොට ඔබ අපිට අනිත් අය නෙවෙයි ඔබ ඔබේ නිවසේ ඔබේ ශීතකරණය පිරිසුදුව තබා ගන්න. එහෙනම් මතක තියාගන්න ශීතකරණය නිකන් නෙවෙයි ඊටා පිරිසුදුව තබා ගැනීම වැදගත් වෙනවා දුවේ පුතේ. ඒ වගේම ශීතනයට ප්‍රථම ආහාර ද්‍රව්‍ය ඊටා හොඳින් වසා ඇසුරුම් කිරීම. අන්න බලන්න. ශීත කරන්න කලින් මේ ආහාර ද්‍රව්‍ය හොඳට වහලා ඇසුරුම් කරන්න කියනවා. ඒක අපිට මස් හොඳට අර පිරිසුදු කරගත්ත මස් shopping bag වලට වෙනම දාලා වේල් ගාන අනුව කොටස් ඒවා කරලා වෙනම දාලා ඒක හොඳට ගැට ගහලා සීල් කරන්න ඕනේ. ගැට ගහලා තමයි රයිට් ඒක ගබඩා කිරීම සිදු කරන්න ඕනේ. එහෙනම් ශීතනයේ ප්‍රථම ආහාර ද්‍රව්‍ය ඊටා හොඳින් වසා ඇසුරුම් කිරීම සිදු කරන්න ඕනේ. ඒකත් දුවේ පුතේ හොඳින් මතක තියාගන්න. ඒ වගේම ඉහළ කොටස් වහාම ආහාරයට ගත හැකි ආහාරද ආහාර සඳහාද පහළ කොටස් එළවලු සඳහාද වෙන් කරන්න. ශීතකරණයේ ඉහළ කොටස් ටක් ගාලා අපිට ආහාරයට ඉක්මනින් ආහාරයට ගන්න පුළුවන් විදියට. ඇයි යටේ ඔය ඇද ඉන්නේ නැහැ ටක් ගාලා උඩ තියෙන එකන්නේ බල්ලා ගන්න යටේ ඒවා ට්‍රේ ඇරලා බල්ලා තමයි ගන්න. ඉතින් ඒ වගේ දාපු එළවලු දවස් ගානක් බණ්ඩක්ක කරාල් ඉතුරු වෙච්ච බණ්ඩක්ක කරලක් දෙකක් බටු කරලක් නරක් වෙලා ගිහිල්ලා තක්කාලේ ගෙඩියක් නරක් වෙලා ගිහිල්ලා බෝංචි කරල් කුණු වෙලා ගියපු පුරි ඒ වගේ ඕන තරම් ඔබ දැකලා ඇති සාමාන්‍ය නිවස් වල තියෙනවා. ඉතින් ඒක නිසා මතක තියාගන්න ඉක්මනටම අපි ප්‍රයෝජනෙට ගන්න දේවල් ඉහළ කොටස් වලින් තියෙන්න ඕනේ. නිතරම භාවිතා කරනවා මේ ඉහළ කොටස් වල වහාම ආහාරයට ඉමීඩියට්ලි හදිස් ටක් ගාලා ආහාරයට ගන්න දේවල් තියෙන්නේ අන්න ඒ වයිනි ආහාර ඉහළ කොටස් වහාම ඉක්මනින්ම ආහාරයට ගත හැකි ආහාර සඳහා වෙන් කරන්න ඕනේ. ඒ වගේම පහළ කොටස් එළවලු සඳහා වෙන් කරන්න. එළවලු අපි වේල් ගන්නට ගන්න ඒ වෙලාවට අපිට තෝරගන්න පුළුවන්. එළවලු සඳහා මතක තියන්න හරිද? පහළ කොටස් එළවලු සඳහා වෙන් කිරීම සිදු කරන්න පුළුවන් වේ පුතේ අපිට. හරි. අධිශීතනය. රයිට් අපි යනවා නේද? අධිශීතනය. අපි කියනවා ඩීප් ෆ්‍රීසිං. ඩීප් ෆ්‍රීස් කරනවා අධිශීතනය. නේද අපි කිව්වේ chilling freezing නේද? deep freezing අධිශීතනය. deep freeze කරනවා. freeze නේ
ෆ්‍රීස් කරනවා, ඩීප් ෆ්‍රීස් කරනවා, බ්ලාස්ට් ෆ්‍රීස් කරනවා. එතකොට යම් ආහාරයක් මිදෙන උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයකට, ඒ කියන්නේ සෙල්සියස් අංශක -18 පමණ උෂ්ණත්වයක් පත් කිරීම මගින් ආහාර පරිරක්ෂණය තමයි අධිශීතනයේ විදියට හඳුන්වන්නේ. රයිට්? අධිශීතන අංකය අනු පළමු අයිස් කැටය දැකිය හැකි උෂ්ණත්වයයි. මොකද පුතේ අධිශීතන අංකය කියන්නේ පළමු අයිස් කැටය දකින්න පුළුවන් උෂ්ණත්වය. අධිශීතන අංකය කියන්නේ එහෙනම් මතක තියාගන්න, යම් ආහාරයක් මිදෙන උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයකට. මොකද දරුවනේ? යම් කිසි ආහාරයක් මිදෙන උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයකට. ඒ කියන්නේ සෙල්සියස් අංශක -18ක්. සෙල්සියස් අංශක -18ක උෂ්ණත්වයකට, සෙල්සියස් අංශක -18ක උෂ්ණත්වයකට පත් කිරීම මගින් ආහාර පරිරක්ෂණය තමයි පුතේ අධිශීතනය කියන්නේ. ඒ වගේම අධිශීතන අංකය කියන්නේ පළමු අයිස් කැටය දැකිය හැකි උෂ්ණත්වයයි. මුල්ම අයිස් කැටය දකින්න පුළුවන් උෂ්ණත්වය තමයි මොකද්ද පුතේ? අධිශීතන අංකය කියන්නේ. ඩීප් ෆ්‍රීසින් කියලා අපි කියන්නේ අධිශීතනයේද නේද? රයිට්. හරි. විවිධ ආහාරවල අධිශීතන අංකය, ඒ කියන්නේ පළමු අයිස් කැටය දැකිය හැකි උෂ්ණත්වය සඳහන් වෙලා තියෙනවා. එළවලු වල ආහාරයේ එළවලු වල ජල ප්‍රතිශතය පුතේ 78ත් 92ත් අතර තියෙනවා පුතේ. රයිට්. අධිශීතන අංකයේ එළවලු අධිශීතනයේදී පළමු අයිස් කැටය දැකිය හැකි උෂ්ණත්වය තමයි පුතේ බලන්න පුතේ -0.8ත් 2.8ත් අතර. හරි. පළතුරු වල පුතේ ජල ප්‍රතිශතය තියෙනවා 87ත් 95ත් අතර ප්‍රමාණයක් පුතේ. ඒ වගේම පළතුරු වල අධිශීතන අංකය තමයි පුතේ -0.9ත් 2.7ත් අතර. මස් වල පුතේ මස් මාළු නේ මස් වල ගමු අපි. මස් වල ගමු පුතේ. මස් වල ජල ප්‍රතිශතයේ 55ත් 70ත් අතර තියෙනවා පුතේ. මස් වල ඩීප් ෆ්‍රීස් වෙන අධිශීතන අංකය කියන්නේ මුල්ම අයිස් කැටේ සෑදෙන උෂ්ණත්වය මස් වල පුතේ -1.7ත් 2.2ත් අතර. මාළු වල පුතේ මාළු වල බලන්න පුතේ ජල ප්‍රතිශතයේ මාළු වල 65ත් 81ත් අතර පුතේ. මාළු වල අධිශීතන අංකය පුතේ -0.6ත් 2.0ත් අතර පුතේ. -0.6ත් 2.0ත් අතර. කිරිවල පුතේ ජල ප්‍රතිශතයේ 87යි පුතේ. කිරිවල ජල ප්‍රතිශතයේ 87යි. අධිශීතන අංකයේ කිරිවල 0.5යි. 0.5යි. බිත්තරවල පුතේ ජල ප්‍රතිශතයේ 74යි පුතේ. අධිශීතන අංකයේ 0.5යි. අධිශීතන අංකයේ කීයද පුතේ? 0.5යි. කාගේද? බිත්තරවල. එහෙනම් මේ අපි කතා කරේ පුතේ විවිධ ආහාරවල අධිශීතන අංක කීපයක් පුතේ. ආහාර වර්ගයක්, ඒ ආහාරවල අඩංගු ජල ප්‍රතිශතයක්, ඒ ආහාර සඳහා තියෙන්න ඕන අධිශීතන අංක පරාසයක් තමයි පුතේ කිව්වේ. රයිට්. හොඳයි පුතේ අපි ඉදිරියට යනවා. අධිශීතනය සඳහා සුදුසු ආහාර ද්‍රව්‍ය නිසි පරිදි තෝරා ගැනීම වැදගත් පුතේ. අධිශීතනය කිරීම සඳහා සුදුසු ආහාර ද්‍රව්‍ය නිසි පරිදි නියමිත ආකාරයට තෝරා ගැනීම වැදගත් වෙනවා පුතේ. ඒකත් මතක තියාගන්න. ඒකයි කියන්නේ අධිශීතනය සඳහා සුදුසු ආහාර ද්‍රව්‍ය නියමිත ආකාරයට නිසි පරිදි තෝරා ගත යුතුයි පුතේ. ඒකට හේතුව තමයි පුතේ ආරම්භක තත්ත්ව, නෙළුම් ක්‍රමවේද, ඒවා නෙලන ආකාරය, పూర్ව අධිශීතන පියවර. උදාහරණයක් විදිහට මේ සුබ්‍රීකරණය නැත්නම් බ්ලාන්චින් කියන එක. මතකද අපි කිව්වා අපි මේ අධිශීතනය මතකද අධිශීතනය ටින් කිරීම, වියලීම වගේ ක්‍රමවලට ක්‍රම වැනි පරිරක්ෂණ ක්‍රම භාවිතා කරන්න පෙර සිදු කරන పూర్ව ප්‍රතිකාර ක්‍රමයක් විදිහට තමයි පුතේ බ්ලාන්චීකරණය නැත්නම් අපි සුබ්‍රීකරණය හැඳින්වුවේ පුතේ බ්ලාන්චින්. ඒක නිසා මේ අධිශීතනය සඳහා සුදුසු ආහාර ද්‍රව්‍ය නියමිත පරිදි තෝරා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා පුතේ. සුදුසු ආහාර ද්‍රව්‍ය නියමිත පරිදි තෝරා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. එතනදී පුතේ මේ නියමිත පරිදි ආහාර තෝරා ගැනීම වැදගත් වෙන්නේ හේතු වෙන්නේ පුතේ මේ ආරම්භක තත්ත්ව පුතේ. මේ වගේ ආරම්භක තත්ත්ව, නෙළුම් ක්‍රමවේද, නෙලන ක්‍රමවේද, ඒ වගේම මේ పూర్ව අධිශීතන පියවර.
මොනවද පුතේ අධිශීතනයේ පෙර සිදු කරන පූර්ව පියවරක් කිව්වේ අපි මේ සුබ්‍රීකරණය නැත්නම් බ්ලාන්චීකරණය. හරිද? පූර්ව අධිශීතන පියවර විදිහට සුබ්‍රීකරණ නැත්නම් බ්ලාන්චීන් අධිශීතන ක්‍රමවේද මේ අධිශීතනයේ සඳහා යොදා ගන්න ක්‍රමවේද වගේ ඇසුරුම් ක්‍රම ගබඩා කරන කාලය කොච්චර කාලයක් ගබඩා කරලා තියෙනවද කියන එක පුතේ ගබඩා කරන කාලය හා උෂ්ණත්වයේද අවසාන තත්ත්ව කෙරෙහි බලපෑම් ඇති කරනු ලබයි. උෂ්ණත්වයත් පුතේ අවසාන තත්ත්ව කෙරෙහි බලපෑම් ඇති කරනු ලබනු. රයිට් හරි. අධිශීතන සඳහා සුදුසු ආහාර ද්‍රව්‍ය නිසි පරිදි තෝරා ගැනීම වැදගත්. ඒකට හේතුවත් කතා කරා. ප්‍රධාන අධිශීතන ක්‍රමෝපාය කිහිපයක් පුතේ තියෙනවා. මෙන්න පුතේ ඩීප් ෆ්‍රීස් කරනවා. මතකද ඔබට කොහොමද මතකද කියන එක ගැන කතා කරන්න කලින් විශේෂයෙන්ම මේ තව දෙයක් කියන්න ඕනේ මේ ශුක්‍රාණු. ඒ කියන්නේ කාගේ ශුක්‍රාණුද? අපි කියනවා මේ ගොනුන්ගේ ශුක්‍රාණු. දැන් මේ කොටස සාමාන්‍යයෙන් අපි මේ ඒකකයේ අටවන ඒකකයට අදාළව අටවන ඒකකයේ මේ සත්ව නිෂ්පාදන කර්මාන්තයෙන් යෙලීම ඒකකයේ දැන් මේ විෂය නිර්දේශය යාවත් කාලන උනාට පස්සේ දුර පුතාලා දන්නවා 2010 මේ විෂය නිර්දේශය ලංකාවේ උසස් පෙළ අධ්‍යාපනයට හඳුන්වලා දුන්නේ 2013 අවුරුද්දේ. ඒ 2013 අවුරුද්ද තුල හඳුන්වා දුන්න මේ විෂය නිර්දේශය තුල මේ ලයිස්ටොක් පාඩමේ සත්ව නිෂ්පාදන පාඩමේදී දෙනුන්ගේ ප්‍රජනක කාර්යක්ෂමතාවයේ ඉහළ නැංවීමේ ක්‍රම යටතේ කෘත්‍රිම සිංචනය ගැන කතා කරන්න තියෙනවා. ඒ කෘත්‍රිම සිංචනයේදී පුතේ අපි උසස් තත්ත්වයේ පුන් දෙනුන්ගෙන් ශිල්පීය ක්‍රම භාවිතයෙන් වෙන් කරගත්ත ශුක්‍රාණු පුතේ රයිට් ශිල්පීය ක්‍රම භාවිතා කරලා පුතේ අපි දෙනකගේ ඒ කියන්නේ මදයටපත් දෙනකගේ ගර්භාෂයේ නැත්නම් යෝනි මාර්ගයේ කෙලවර නැත්නම් ග්‍රීවයේ කෙලවර තැම්පත් කිරීම තමයි පුතේ අපි මේ කෘත්‍රිම සිංචනය කියලා කියන්නේ. ඉතින් අපි පුන් සතුන්ගෙන් උසස් ගුණාත්මක තත්ත්වයේ පිරිමි සතුන්ගෙන් ශිල්පීය ක්‍රම භාවිතා කරලා ලබාගත් ශුක්‍රාණු තමයි පුතේ මදයටපත් දෙනකගේ යෝනි මාර්ගයේ කෙලවර අපි කියනවා ග්‍රීවයේ කෙලවර තැම්පත් කිරීම සිදු කරන්නේ. ඉතින් මේ ප්‍රජනක කාර්යක්ෂම ක්‍රියාවලිය වැඩි කරන ක්‍රියාවල් ක්‍රමයක් තමයි පුතේ කෘත්‍රිම සිංචනය. කෘත්‍රිම සිංචනයේදී සාමාන්‍යයෙන් අපි දන්නවා ගවයන් ගව පාලනයේදී සාමාන්‍ය විදිහට නම් පට්ටි දානවා කියලා පිරිමි ගවයන් සමග ගැහැණු ගවයන්ට සංවාසය දීමට සලස්වනවා. නමුත් මේ අපි දන්නවා ඒ ක්‍රියාවලියට වඩා තාක්ෂණිකකින් උසස් දියුණු ක්‍රමයක් විදිහට උසස් ගුණාත්මක තත්ත්වයේ පුන් ගවයන්ගෙන් පිරිමි සතුන්ගෙන් ලබා ගන්නා ශුක්‍රාණු ගුණාත්මක ලක්ෂණ සහිත සතුන්ගෙන් ලබා ගන්නා ශුක්‍රාණු මේ දෙනුන්ගේ ගැහැණු සතුන්ගේ තුල තැම්පත් කිරීම සිදු කරනවා පුතේ. මේකෙදි ලිංග නිර්ණය කරන ලද ශුක්‍රාණු ලබා ගැනීමක් සිදු කරනවා. ඒ කියන්නේ අපි දන්නවනේ ගව පාලනයේදී අපිට ගැහැණු සතුකු ලබා ගැනීමේ සම්භාවිතාවය වැඩි වුණොත් හොඳ වෙන්නේ. මොකද කිරි ලබා ගැනීමට වගේම පැටවුන් ලබා ගැනීමට හැකියාව තියෙන ගැහැණු සතුන් මගින්. කිරි නිෂ්පාදනයක් ලබා දෙන්නේ ගැහැණු සතුන්. ඒ නිසා ගව පාලනයේදී විශේෂයෙන්ම ගව පාලනය සිදු කරන්නේ කිරි නිෂ්පාදනයේ අරමුණු කරගෙන ප්‍රධාන වශයෙන්. ඉතින් වාණිජ කර්මාන්තයක් විදිහට කිරි නිෂ්පාදනයේ අවසන් කරන දෙනුන් මස් සඳහා යොදා ගන්නවා මේ වාණිජ ගොවි පොළවල් වල. නමුත් අපේ ශ්‍රී ලංකාවේ කිරි ගොවීන් අතර නම් අපි දන්නවා ගම් වල ගොවියන් කිරි ගොවීන් ඉන්නවා ගවයන් නැති කරන සතෙක් මැරුණත් ලෙඩක් හැදිලා ඒ සතාව ගෞරවාන්විතව වැළලීමේ කටයුතු කරනවා මස් අනුභව කරන්නේ නැහැ. නමුත් දැන් විශාල පරිමාණයේ ෆාම් ලාභ ඉපීම අරමුණු කරගෙන කරන්නේ වගේ කිරි නිෂ්පාදනය ඉවර වෙච්ච දෙනුන් මස් සඳහා බීෆ් සඳහා යොදා ගැනීම සිදු කරනවා. ඉතින් මෙතනදී දුවේ පුතේ මට විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ද්‍රව නයිට්‍රජන් තුර ගිල්වීමේ කතාවයි මට කියන්න ඕනේ. මේ අර පිරිමි සතුන්ගෙන් ලබා ගන්න ශුක්‍රාණු ගබඩා කරලා තියෙන්නේ ද්‍රව නයිට්‍රජන් බහලුම් තුල. ද්‍රව නයිට්‍රජන් බහලුම් තුල ඒවා ගබඩා කරලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට ගබඩා කරලා අවුරුදු 30ක් වුණත් කාලයක් තියා ගන්න පුළුවන් මේ ශුක්‍රාණු වල තත්ත්වය වෙනස් වෙන්නේ නැතුව නොනැසුව. රයිට්? එහෙනම් මේ අධිශීත එහෙනම් අපි මෙන්න බලන්න අධිශීතන ක්‍රමෝපායන් කිහිපයක් විදිහට අපිට ද්‍රව නයිට්‍රජන් තුල ගිල්වීම අධිශීතන ක්‍රමෝපායක් විදිහට ද්‍රව නයිට්‍රජන් තුල ගිල්වීම සිදු කරන්න පුළුවන්. රයිට්? හරි. ඒ වගේම පහලින් ශීතකාරකයක් ගමන් කරන ලෙස සැකසූ සමතල ලෝහ මතු පිටක්. පහලින් ශීතකාරකයක් ගමන් කරන විදිහට සකස් කරලා තියෙන සමතල ලෝහ මතු පිටක්. ඒ වගේම ෂණික උෂ්ණත්වය පහළ දැමිය හැකි පද්ධතියක් අපි කියනවා බ්ලාස්ට් පීසරයක් කියලා. බ්ලාස්ට් පීසරයක් කියලා කියනවා. රයිට්? ෂණිකව උෂ්ණත්වය පහළ දාන්න පුළුවන් පද්ධතියක් තමයි බ්ලාස්ට් පීසරයක් කියලා කියන්නේ. ඉතින් ඒ වගේ සෙල්සියස් අංශක ඍණ 20 වගේ අගයන් තියෙන අර 18ට වඩා අඩු අගයන් ෂණිකව මේ බ්ලාස්ට් පීසරයක් තුළ උෂ්ණත්වය පහළ දැමීම සිදු කරන්න පුළුවන්. ඉතින් මේ ප්‍රධාන අධිශීතන ක්‍රමෝපායන් ටිකක් තමයි පුතේ මෙතෙන්ද කිව්වේ. ද්‍රව නයිට්‍රජන් තුළ ගිල්වීම, ඒ වගේම පහලින් ශීතකාරකයක් ගමන් කරන ලෙස සමතල ලෝහ මතු පිටක්,
ෂණික උෂ්ණත්වයේ පහළ දැමීම හැකි පද්ධතියක් බ්ලාස්ට් ෆීසර් අපි කියනවා බ්ලාස්ට් ෆීසරයක් භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපි කියනවා බ්ලාස්ට් ෆීසරයක් භාවිතා කරන්න පුළුවන්. සමහර මත්ස්‍ය මේක අපි කියනවා මේ ෆෝසන් විදියට යවනවා කියලා මේ විදියට බ්ලාස්ට් ෆීස් කරපු විදියටත් මත්ස්‍යයන් අපනයනය කරනවා පුතේ. විශේෂයෙන් මුහුදු ආහාර අපනයනය කිරීම සිදු කරන එවැනි කර්මාශාලා තුල මේ ආකාරයට බ්ලාස්ට් ෆීසර් තුල මේවා ගබඩා කරලා තියෙනවා. ප්‍රශස්ත තත්ත්වයටතේ මේවා ප්‍රවාහනය කරන තුරු දක්වා ඒ ආකාරයට ගබඩා කරලා තියෙනවා. රයිට් හරි. අපි ඉදිරියට යමු. ප්‍රධාන අධිශීතන ආකාර වලට යමු පුතේ. කඩිනම් අධිශීතනය තියෙනවා පුතේ. අපි ඒකට කියනවා ෆාස්ට් ෆ්‍රීසින් කියලා. මෙන්න ප්‍රධාන අධිශීතන ආකාර පුතේ. එකක් කඩිනම් අධිශීතනය අපි කියනවා ෆාස්ට් ෆ්‍රීසින් කියලා. ඒ වගේම අංක 2 පුතේ සෙමින් සිදුවන අධිශීතනය අපි කියනවා ස්ලෝ ෆ්‍රීසින් කියලා. මේ සිමෙන් සිදුවන අධිශීතනයේදී පුතේ අපි කියනවා එකට ස්ලෝ ෆ්‍රීසින් කියලා. සෙමින් සිදුවන අධිශීතනය පුතේ මෙන්න මේ ස්ලෝ ෆ්‍රීසින් එකේදී සෙමින් සිදුවන අධිශීතනයේදී පුතේ ආහාර තුල විශාල අයිස් කැට සෑදීමෙන් අභ්‍යන්තර සිදුරු වීම හා හානි වීමෙන් ආහාරයෙන් දියර ඩ්‍රිප් පිටතට කාන්දු වී ශුද්ධ පෝෂක ඉවත් වෙන්න පුළුවන්. මොකද්ද පුතේ කියන්නේ? හරි. ප්‍රධාන අධිශීතනාකාර දෙකක් තියෙනවා. කඩිනම් අධිශීතනය අපි කියනවා ෆාස්ට් ෆ්‍රීසින් කියලා. ආකාර දෙවන්න සෙමින් සිදුවන අධිශීතනය අපි කියනවා ස්ලෝ ෆ්‍රීසින් කියලා. මෙන්න මේ ස්ලෝ ෆ්‍රීසින් එකේදී ඒ කියන්නේ දුවේ පුතේ සෙමින් සිදුවන අධිශීතනයේදී හරිද? ආහාර තුල විශාල අයිස් කැට සෑදීමෙන් මේ ආහාරය තුල මොනවද හැදෙන්නේ? විශාල වශයෙන් අයිස් කැට නිර්මාණය වෙනවා. හරිද? ඒකෙන් මේ මොකද වෙන්නේ? අභ්‍යන්තර සිදුරුවීම හා හානි වීමෙන් ආහාරයෙන් දියර ඩ්‍රිප් පිටතට කාන්දු වී ආහාරයේ ශුද්ධ පෝෂක ඉවත් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ආහාරයේ ශුද්ධ පෝෂක ඉවත් වෙන්න පුළුවන්. කොහොමද ඒක වෙන්නේ? මේ විශාල අයිස් කැට සෑදීමෙන් අභ්‍යන්තරයේ සිදුරුවීම හා හානි වීමෙන් පුතේ මතක තියාගන්න ආහාරයේ දියර පිටතට කාන්දු වෙනවා. ආහාරයෙන් දියර පිටතට කාන්දු වෙලා ශුද්ධ පෝෂක ඉවත් වෙනවා. ඒ වගේම කඩිනම් අධිශීතනයේදී කුඩා අයිස් කැට විශාල ප්‍රමාණයක් සෑදෙන අතර එමගින් ගුණහානි වෙන්නේ නැහැ. අන්න බලන්න. සෙමෙන් සිදුවන අධිශීතනයේදී හැදෙන්නේ විශාල අයිස් කැට. හරිද? විශාල අයිස් කැටයි හැදෙන්නේ. නමුත් කඩිනම් අධිශීතනයේදී නැත්නම් ෆාස්ට් ෆ්‍රීස් එකේදී හරිද? ෆාස්ට් ෆ්‍රීසින් එකේදී කඩිනම් අධිශීතනයේදී පුතේ හැදෙන්නේ කුඩා අයිස් කැට විශාල ප්‍රමාණයක් හැදෙන්නේ. කුඩා ප්‍රමාණයේ අයිස් කැට විශාල ප්‍රමාණයක් හැදෙන්නේ පුතේ. එමගින් ගුණහානිය සිදු වෙන්නේ නැහැ. හරි. අධිශීතනයේ බලපෑම් බලමු පුතේ. පෝෂණීය බලපෑම් පුතේ. පෝෂණයට කොහොමද බලමු අධිශීතනයේ බලපාන්නේ? මේ ඩීප් ෆ්‍රීසින් කියන එක අධිශීතනයේ බලපෑම ගැන චුට්ටක් බලමු පුතේ. මේ බලන්න. පුතේ ආහාරයේ තියෙන මේදය ඔක්සිකරණය වීම අවම වෙනවා. ආහාරයේ අඩංගු මේදය ඔක්සිජන් සමග එකතු වීමනේ. ඔක්සිකරණයේදී වෙන්නේ ඔක්සිජන් සමග සම්බන්ධ වීමක්නේ. ඔක්සිහරණයේදී වෙන්නේ ඔක්සිජන් ඉවත් වීමක්. අපි පහුගිය පාඩම් වලදී ඒ ගැන විශේෂයෙන් කතා කරලා තියෙන හින්දා දැන් ඒ ගැන නැවත නැවත කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙනම් අධිශීතනයේ බලපෑමයි දුවේ පුතේ කතා කරන්න යන්නේ. පෝෂණීය බලපෑම ගැන කතා කරද්දී පුතේ ආහාරයේ තියෙන මේදය ඔක්සිකරණය වීම අවම වෙනවා. මේද ඔක්සිකරණය කියන්නේ පුතේ මේද සමග ඔක්සිජන් එකතු වුණොත් එහෙම මොකද වෙන්නේ? මේද මුඩු වීම සිද්ධ වෙන්න පුළුවන් පුතේ. ඒ වෙලාව ආහාර නරක වෙන්න පුළුවන්. එහෙනම් පුතේ අධිශීතනයේදී ආහාරයේ තියෙන මේදය ඔක්සිකරණය වීම වළකිනවා පුතේ. රයිට්? අවම වෙනවා පුතේ. ආහාරයේ තියෙන මේදය ඔක්සිකරණය වීම අවම වෙනවා. නමුත් ඒ සඳහා බලපෑම ඉතා අවමයි. ඒ අවම වුණා කියලා ඒකේ බලපෑමක් නැහැ. බලපෑම ඉතාම අවමයි. ඒකයි කියන්නේ. හරි. සෙමෙන් සිදුවන අධිශීතනයේදී පමණක් ප්‍රෝටීන් වලට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒකෙදි විශාල අයිස් කැට නිර්මාණය වෙනවා කියවනේ පුතේ. රයිට්? හරි. ඒක නිසා මේ සෙමින් සිදුවන අධිශීතනයේදී පමණක් ආහාරයේ ප්‍රෝටීන් වලට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ජලද්‍රාව්‍ය විටමින් සුරක්ෂිත වෙනවා අධිශීතනයේදී. ජලද්‍රාව්‍ය විටමින් මොකද වෙන්නේ? සුරක්ෂිත වෙනවා.
ශුද්‍ර ජීවීන් කෙරෙහි බලපෑම බැලුවොත් පුතේ මතක තියාගන්න අධිසීතනයේදී බොහෝ ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය එන හිටිනවා. ඒ කියන්නේ ඩීප් ෆ්‍රීස් කරන්නේ මස් මාළු එහෙම නේද පුතේ? එහෙනම් මතක තියාගන්න පුතේ ශුද්‍ර ජීවීන් කෙරෙහි බලපෑම අධිසීතනය. අධිසීතනයේදී පුතේ බොහෝ ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය එන හිටීම සිදු වෙනවා. බොහෝමයක් ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය එන හිටීම සිද්ධ වෙනවා පුතේ අධිශීතනයේදී. right. పూర్ව අධිශීතන පියවරවලට යම් පුතේ పూర్ව අධිශීතන පියවරවලට යම් පුතේ එන්සයිමීය ක්‍රියාපාලනය පූර්ණ අධිශීතන පියවර එක පුතේ పూర్ව අධිශීතනය කියන්නේ අධිශීතනයට පෙර සිදු කරන ක්‍රියාවල පියවර పూర్ව අධිශීතන පියවර එන්සයිමීය ක්‍රියාපාලනය කරනවා පුතේ ඔක්සිකරණය වළක්වනවා ඔක්සිජන් සමග සම්බන්ධ වීම වළක්වනවා right හරි එහෙමනොත් ආහාර නරක වෙන පුළුවන් ඔක්සිකරණය වෙලා పూర్ව අධිශීතන පියවර දෙකක් තියෙනවා පුතේ එන්සයිමීය ක්‍රියාපාලනය එන්සයිමීය ක්‍රියාපාලනය කිරීම වගේම පුතේ ඔක්සිකරණය වැළැක්වීමත් අපිට పూర్ව අධිශීතන පියවර විදියට හඳුන්වන්න පුළුවන් එන්සයිමීය ක්‍රියාපාලනය සහ ඔක්සිකරණය වැළැක්වීම පුතේ අපි ආයමත් ඔබට මතකද අධිශීතනයට පෙර එළවලු සුබ්‍රීකරණය කරනවා කිව්වා නැත්නම් බ්ලාංචීකරණය කරනවා කිව්වා මොකක්ද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ අධිශීතනයට පෙර සුබ්‍රීකරණය කිරීමෙන් පූර්ව ප්‍රතිකාර ක්‍රමයක් මේ පරිරක්ෂණයට පෙර සිදු කරන ආහාර හරි එහෙනම් අධිශීතනයට කලින් එළවලු සුබ්‍රීකරණය කිරීමෙන් නැත්නම් බ්ලාංචින් කිරීමෙන් මොකද වෙන්නේ එන්සයිමීය ක්‍රියාපාලනය කරන්න පුළුවන් අපි කිව්වා මේකේ වැදගත්කමක් විදිහට බ්ලාංචීකරණය ගැන කතා කරද්දී එහෙනම් අධිශීතනයට කලින් පුතේ එළවලු සුබ්‍රීකරණය කිරීමෙන් මොකද වෙන්නේ එන්සයිම ක්‍රියාපාලනය කරන්න පුළුවන් එන්සයිම ක්‍රියාපාලනය කරන්න පුළුවන් පුතේ ඒ වගේම ඔක්සිකරණය වැළැක්වීමට පුතේ මේ ඔක්සිජන් සමග එකතු වීම ඔක්සිජන් සම්බන්ධ වීම තමයි ඔක්සිකරණය කියන්නේ පුතේ මේ ආහාර ඔක්සිකරණය වෙන්න එක වළක්වන්න මොකද කරන්නේ පුතේ වායු රෝධක ඇසුරුම් භාවිතා කරන්න පුළුවන් වායූන්ට ප්‍රතිරෝධී ඇසුරුම් භාවිතා කරන්න පුළුවන් වායූන්ට ප්‍රතිරෝධයක් නැති වුණොත් මේ ඇසුරුම හරහා වාතයට ගමන් කරන්න පුළුවන් වෙන්නේ එතකොට ආහාර ද්‍රව්‍ය වාතයත් එක්ක ඔක්සිකරණය වෙන්න පුළුවන් වායූන්ට ප්‍රතිරෝධී ඇසුරුමක් දැම්මොත් මොකද ජලයට සහ වායුන්ට ප්‍රතිරෝධී ඇසුරුම් තියෙනවා පොලිතීන් ඇසුරුම් තියෙනවා විවිධ ගේජ් එකෙන් ඝනකම සහිතව ගන්න පුළුවන් එහෙනම් විශේෂයෙන් මතක තියාගන්න අපිට වායුන්ට ප්‍රතිරෝධී ඇසුරුම් භාවිතා කරන්න පුළුවන් පුතේ බලන්න එමෙන්ම ඔක්සිකරණය වැළැක්වීමට වායු රෝධක ඇසුරුම් භාවිතා කිරීම වැනි ක්‍රියා අනුගමනය කරන්න හැකියාවක් තියෙනවා පුතේ right බලන්න මේ ශීත වියලනයේ මූලධර්මය මොකක්ද කියලා ශීත වියලීම මතකද දරුවනේ ඔබට මේ ශීත වියලීමේ මූලධර්මය මොකක්ද බලන්න පුතේ ශීත වියලීම කියන්නේ right බලන්න මේ ජලයේ අවස්ථාව බලන්න ඝන අවස්ථාව solid මේ ජලය ද්‍රව අවස්ථාව ඒක liquid ජලය වාෂ්ප අවස්ථාව ඒක gas හරි එහෙනම් ශීත වියලනයේ මූලධර්මය බලන්නකෝ මේ බලය ජලය ඝන අවස්ථාවේ ඉඳන් කෙලින්ම වායු අවස්ථාවට පත් වෙනවා මේ බලන්න ජලයේ වාෂ්ප ශීත වියලනයේ මූලධර්මය මොකක්ද ඒකට කියන්නේ මේ යම් කිසි මේ බලන්න මේ ජලය ඝන අවස්ථාවේ ඉඳන් solid type එකේ ඉඳලා කෙලින්ම වායු අවස්ථාවට ජල වාෂ්ප අවස්ථාවට පත් වෙනවා ජලයේ අවස්ථා දන්න පුතේ ඝන ද්‍රව වායු කියන අවස්ථා ටික ජලයේ නේද අයිස් අවස්ථාව ද්‍රව අවස්ථාව ජල වාෂ්ප කියන්නේ ඒකේ වායු අවස්ථාව එහෙනම් පුතේ ශීත වියලනයේ මූලධර්මය තමයි ජලය ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත් නොවි මේ අවස්ථා විපර්යාසය බලන්නකෝ පුතේ ජලය කෙලින්ම ඝන අවස්ථාවේ ඉඳන් වායු අවස්ථාවට වාෂ්ප අවස්ථාවට පත් වෙනවා අපි ඒකට කියනවා පුතේ ඌර්ධව පාතනය කියලා මොකද පුතේ ඌර්ධව පාතනය කියන්නේ ජලය කෙලින්ම ඊළඟ අවස්ථාවට නොගොස් ද්‍රව අවස්ථාව ඝන අවස්ථාව මේ බලන්න මේ ජලය ඝන අවස්ථාවේ ඉඳන් ඊළඟ පොයින්ට් එකට වෙන්නේ සාමාන්‍ය පරිසරයේ තිබ්බොත් එයා ඝන අවස්ථාවෙන් ද්‍රව අවස්ථාවටපත් වෙනවනේ ඊට පස්සේ තමයි යා වාෂ්පීකරණය වෙන්නේ වාෂ්ප අවස්ථාවටපත් වෙන්නේ නමුත්
ඝන අවස්ථාව ඉඳන් සොලිඩ් එකේ ඉඳලා එයා එකටපත් වෙනවා වායු අවස්ථාවටපත් වෙනවා. එහෙනම් ජලය ඝන අවස්ථාවේ සිට කෙලින්ම වායු අවස්ථාවට පත්වීමට අපි කියනවා පුතේ ඌර්ධව පාතනය කියලා. මතක තියාගන්න මෙන්න ජලය ඝන අවස්ථාවේ සිට කෙලින්ම වායු අවස්ථාවට පත් වෙනවා. අපි ඒකට කියන්නේ ඌර්ධව පාතනය කියලා. ඔන්න ඕක තමයි පුතේ ශීත වියලීමේ මූල ධර්මය වෙන්නේ. ශීත වියලීමේ මූල ධර්මය වෙන්නේ. right. අපි බලමු සාමාන්‍ය ආහාර විජලනයේදී පුතේ අපි දන්නවා සාමාන්‍යයෙන් ආහාර විජලනයේදී පුතේ ආහාර වියලීමේ ක්‍රියාවලියේදී චුට්ටක් එකක් බලලෙමු අපි. ආහාර විජලනයේදී ආහාරයේ තියෙන ජලය වාෂ්ප ලෙස තමයි පුතේ ඉවත් කිරීම සිදු කරන්නේ. ආහාරවල තියෙන ජලය පුතේ වාෂ්ප ලෙස තමයි ඉවත් කිරීම සිදු වෙන්නේ. right. එතකොට මේකෙදි මොකද්ද වෙන්නේ? අධිශීතනය කළ ආහාරවල ඇති ජලය ඝන අවස්ථාවේ ජලයේ විදිහටයි තියෙන්නේ. ඩීප් ෆ්‍රීස් කරපු ආහාරවල තියෙන ජලය අපි කියවනේ අචල තත්ත්වයේ සචල ජලයේ අචල තත්ත්වයේ තියෙන්නේ. ඒ ජලය ඝන අවස්ථාවේනේ තියෙන්නේ. අධිශීත කළ ආහාරවල අඩංගු ජලය ඩීප් ෆ්‍රීස් කරලා තියෙන ආහාරවල තියෙන ජලය ඝන අවස්ථාවේ තියෙන්නේ. ඒකයි මේ කියන්නේ. අධිශීතනය කළ ආහාරවල තියෙන ජලය ඝන අවස්ථාවේ ජලය. විශේෂිත උපකරණයක් භාවිතයෙන් පුතේ වැකියුම් එකකින් හරි වාෂ්ප ලෙස ඉවත් කරන්න. අන්න බලන්න. මොකද්ද පුතේ ශීත වියලීමේදී වෙන්නේ? මේ තියෙන සමීකරණය ශීත වියලීමේදී වෙන්නේ මෙන්න මේ අධිශීතනය කළ ආහාරවල තියෙන ජලය එයා ඝන අවස්ථාවේ තියෙන ජලයනේ. විශේෂිත උපකරණයක් භාවිතා කරලා පුතේ හරිද? මොකද කරන්නේ? වැකියුම් උපකරණයක් විශේෂිත උපකරණයක් භාවිතා කරලා වැකියුම් කරලා මොකද කරන්නේ? ජලය වාෂ්ප ලෙස ඉවත් කරනවා. ඝන අවස්ථාවේ තියෙන ජලය වාෂ්ප ලෙසයි ඉවත් කරන්නේ. මේකට කියනවා ඌර්ධව පාතනය ලෙස හඳුන්වනවා අපි. හරි. එතකොට මේ ක්‍රමයට වේල ගන්න ආහාර ඉතා මිල අධික නිසා පුතේ ශ්‍රී ලංකාවේ ස්ට්‍රෝබෙරි වැනි ද්‍රව්‍ය සඳහා පමණයි මේක යොදා ගන්න. අප රටේ වගා කරන ස්ට්‍රෝබෙරි මෙන්න මේ ආකාරයට පුතේ පරිරක්ෂණය කිරීම සිදු කරනවා. මොකක්ද අපි ඒකට කිව්වේ? මේ ශීත වියලීම. ඉතින් මේක ඊටාම මිල අධික ක්‍රියාවලියක් පුතේ. මේ ආකාරයට ජලය ඝන අවස්ථාවේ ඉඳන් වායු අවස්ථාවට පත් කරලා ඉවත් කරන එක ආහාරයේ තියෙන. ඒක නිසා මේ ක්‍රමයට වේල ගන්න ආහාර ඉතා මිල අධිකයි පුතේ. ලංකාවේ ස්ට්‍රෝබෙරි වැනි ද්‍රව්‍ය පමණයි මේ ආකාරයට පරිරක්ෂණය සිදු කරන්නේ. ඉතින් මේ තවත් අපිට ශීත වියලීම මගින් පරිරක්ෂණය කරන්න පුළුවන් ආහාර වර්ග ටිකක් කිව්වොත් පුතේ මස් මාළු ආශ්‍රිත නිෂ්පාදන පුතේ. මස්සා විභාගය 10යි මස්සා මාළු ආශ්‍රිත නිෂ්පාදන පුතේ අපිට මෙලෙස ශීත වියලීම මගින් පරිරක්ෂණය කරන්න පුළුවන්. right. හොඳයි දුවේ පුතේ. ආහාර පරිරක්ෂණයේ කොටස උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 12 වෙනි ශ්‍රේණියේ 9 වන ඒකකයේ දෙවන කොටසයි පුතේ ආහාර පරිරක්ෂණයට අදාළවයි දුවේ පුතේ අපි කතා කරන්නේ. විශේෂයෙන්ම අපි ශීතනය අධිශීතනය සහ ශීත වියලීම ගැන කතා කරා පුතේ. අපි බලාපොරොත්තු වෙනවා ආහාර වියලීම කියන පරිරක්ෂණ ක්‍රමය ගැන ඊළඟ කොටසත් එක්ක දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.